වහන්සේටයි ශ්‍රද්ධා පූර්වක චේතනාවෙන් යුතු ගෞරවයෙන් ආරාධනා කළේ නිත් පාමුණුවෙන් උන්වහන්සේ ඔබ සියලු දෙනා සමග එකතුව ඒ ගෞරවය එලෙසින්ම උන්වහන්සේ වෙත තුදමින් අද දවසේ නිත් පාමුල ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. අද ධර්මදේශනා විදායකත්වයෙන් කටයුතු කරන්නේ මේ දිනිය ඕකන්දයාය ප්‍රදීපා නිවසේ GPS සේන මහත්මයා විසින් එතුමන්ගේ බලාපොරොත්තු රාශිය එවෙන ඒ සියලු අරමුණු වෙතට අපේ හාමුදුරන් වහන්සේ ධර්මානුශාසනාව තුළ අවධානය යොමු කොට ඔබට පුණ්‍ය අනුමෝදනා කරાવી ආශිර්වාද කරાવી ඒ වගේම සකල මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් අභිප්‍රායන් සමුර්ධමත් වන්නට මේ කුසල ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ හාමුදුරන් වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල අරමුණින් ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සිරි සඳහන් නාදයේ හද මණ්ඩලය නාදවත් කරව ගන්නට උතුම් බලාපොරොත්තු හද ඇතිව කවදක් දහමත නම්මශීලී වන අප්‍රමාණ සම්මාදිට්ඨික දේවතාවුන් වහන්සේලාට ගෞරවාන්විතව ඇරයුම් කරන මොහොතයි පින්නති ඔබත් මගේ හද මණ්ඩලයේ පුරාවට ඇති බුද්ධානම්මන ප්‍රීතිය අසීමිත ශාන්තියක් ධර්මානම්මන ප්‍රීතිය අසීමිත ප්‍රීතිදායක සිතිවිලි වල ශක්තියක් සංඝාරම්භන ගුණ සම්පත්තීන් හද මණ්ඩලය තුළ වඩවාගෙන ඇති කරගත් ප්‍රතිපත්ති ගුණ සමුදායේ ආනුභාවයක් අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයට පින්පරුරක් ලෙස පිළිගන්නමින් තවදුරටත් සවිමත් වන්නට දේවතාවුන් වහන්සේලාට ඇරයුම සිදු කරන මොහොතයි සෑම දෙනාම ලස්සන සාදුනාදයකින් දේවතා ආරාධනාවට දායක වෙනවා. Kirani barava ambarehi niti kalum didi muwagin sadu nadadi teru vanataladi nitatin agil kapuruda puda paluru didi arayum karami devendota hada vatin bandi sange kami terupe giri sikhar tate tantalik ke vimane diperat petagame taruwana gane gewatum hikette Bummacayantu dewa jalakala visami yakagandambanaga tittanta santikedam munivara vatanam sadhavami sunantu sarana devana karuna bar hada
වන්තනාකීති සද්ධර්මයට කැමැති ඒ වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැප කරගත් පාදාභි වන්දිත ගරු කටයුතු මහ සංඝරුවනින්ද පින්වත් ගරු කටයුතු පූජනීය මෙහෙණින් වහන්සේලාගෙන්ද හද මණ්ඩලයේහි දොරගුළු විවෘත කරන්නට අවකාශ ලැබුණු මේ මොහොතේ සිව්දිගින් ලොව පුරාත් ලක්දිව පුරාත් තැන්පත්ව ධර්මයේ සිසිල විඳින්නට සූදානම් වන වාසනාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකා සදහවත්නි මේ මොහොතේ සිට දෙපයික කාලයක් අසීමිත කම්කටොළු වලින් වැඩිපුර පිරුණු හද මණ්ඩලයේ ඒ සම්බාධක සිතුවිලි තරමකට ඉවත් කරගෙන ඒ තුළට ධර්මයේ ශක්තිමත් මාර්ගෝපදේශකත්වය කැඳවාගෙන අපේ හද සංතානයේ දුම්නසින් සොම්නස කරත් සොම්නසින් සදාතනික සුවය කරත් නංවා ගන්නටයි පින්නති ඔබට මේ කාල විරාමය වෙන් කරගන්නට අවකාශ සැලසුණේ. අද දවසෙත් අපට සුපුරුදු ලෙසින් මේ ධම්සභා මණ්ඩපයට දායකත්වයේ සපයනු ලබන්නේ මිග්දෙනිය ඕකන්දයායි ප්‍රදීපා නිවසේ පී.ජී. පියසේන පින්වත් මහත්මාණන් ප්‍රධාන එම කුලවංශයේ සදහවත් සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසයි. එම සදහවතුන් සිහිපත් කොට තිබෙනවා ඊටාම දිගු කලක සිට මෙත්ති පාමුලෙහි ධර්ම දේශනාවක් සිදු කරවා ගැනීමේ ආශාව සිත තුළ රෝපණය වෙලා තිබුණා. ඊට අවස්ථාවක් නොලබා සිටින මොහොතක හදිස්සියේ ලැබුණු මේ අවස්ථාව ඊටාම අගයකට සැලකමිනුයි දායකත්වයට ඉදිරිපත් වෙන්නේ කියා. ජීවිතයක සනසිරිදායක දේවල් හදිස්සියේ ලැබුණම අපි කවුරුත් ඒ මහත් භාග්‍යයක් වශයෙන් සැලකනවා. අපේ ජීවිතයේ ධර්ම භාග්‍යය හදිස්සියේ ලැබුණොත් අප්‍රමාණ ආනන්දයක් හදවතට ලැබෙනවා දැනෙනවා කියන කාරණාව ඒ නිසාම අර අනිකුත් හදිස්සියේ ලැබෙන වාසනාවන්ත දේවල් වලට වඩා අග්‍රතත්වයෙන් සැලකනවා කියන කාරණාව ඇත්තෙන්ම සදහබර සිතකින් යුක්ත ශ්‍රාවකයෙකු තුළින් මතුවිය යුතු කාරණාවක්. දැන් සද්ධර්මය අහන්නටත් පින්වත් ඔබට මේ සංසාරික ජීවිතයේ වරින් වර බොහෝ ප්‍රාර්ථනාවන් කරලා පැමිණිච්ච ගමනක ලැබෙන උතුම් අවස්ථාවක් හැටියට තමයි අපේ ශ්‍රාවක පින්නතුල්ලා මේ වටිනා කියන සුන්දරතම මොහොත දකින්නේ. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරන ඒ තුළින් තමන්ගේ හදවත සම්‍යක් මාර්ගයට ප්‍රවිෂ්ඨ කරගන්න ලබන ශ්‍රාවකයන් පිළිබඳව ඊටම අලංකාර උපමාත් ආදේශන කරගෙන වදාරන වැදගත් කාරණාවක් මට ඉස්මතු වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අංගුත්තර නිකායේ ටික නිපාතයේදී මහණෙනි මට ගිලන්නු තුන්දෙනෙක් සිහිපත් වෙනවා. ඒ ගිලනුම් තුන්දෙනා වගේ ශාසනයේ ධර්ම ප්‍රතිලාභය ලබන නොලබන ශ්‍රාවකයෝ කියලා. බලන්න පිළිවෙත් ඔබත් තමන් අයිති කුමන අංශයටද කියලා වටහා ගන්නට තේරුම් ගන්නට මේ මොහොත අවස්ථාවක් කරගනිමි කියලා කල්පනා කරමිනුයි ධර්මදේශනාවට ප්‍රවිෂ්ඨයක් වශයෙන් මේ කාරණේ විශේෂයෙන් ඉස්මතු කරන්නේ. භාගතුන් වහන්සේ වදාරනවා මහණෙනි මම ගිලනුම් තුන්දෙනෙක් මේ ලෝක ධාතුවේ දකින්න. සමහර ගිලනෙක් එළවෙච්ච කෙනෙක් තමන්ට ඒ ලෙඩේට ගැලපෙන පත්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් ඒ වගේම ප්‍රත්‍ය බෙහෙත් ලැබුණත් නොලැබුණත් ඒ වගේම සුදුසු උපස්ථායකේ ලැබුණත් නොලැබුණත් ඒ රෝගියාගේ අසනීපේ සුව වෙන්නෙම නැහැ. දැන් මොන පළවෙනි පුද්ගලයා මතකයිනේ මොකද්ද පත්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් පත්‍ය ආහාර කියන්නේ මොකද්ද කියලා පැහැදිලි නේද? දැන් ලෙඩක් වුණාම ඒ ලෙඩේට ගැලපෙන ආහාර තියෙනවා. විශේෂයෙන් ලුණු අඩු ආහාර ගන්න කියනවා ප්‍රෙෂර් එක වගේ අයට. එතකොට සීනි ලෙඩේ තියන ඉන්නවනේ මං අරන් ඒ වගේ ලෙඩුන්ට
දොස්තර මහත්තයා ලැයිස්තුවක් දෙනවා මේ කොළපාට පළතුරු. එතකොට යපත්‍ය ආහාර. එතකොට තව බණ්ඩක්කා. බෝංචි වගේ ආහාර ලැයිස්තුවක් දෙනවා. අපත්‍ය ආහාර කියලා ලැයිස්තුවකුත් දෙනවා. එතකොට කෙනෙකුට හැබැයි මේ ඒබඳු ඒ රෝගව වැළඳින්නයි දන්නවා. දැන් ඒගොල්ලන්ට කිව්වම සීනි අසනීපෙට බීට්‍රූට් හොඳ නැහැ කියලා ආහාරයට ගන්න වෙහිතෙන්නේ ඒවා. සීනි නැති ආහාර ගන්නේ කොහොම සීනි තියෙන ආහාරම තමයි ගන්න හිතෙන්නේ. ඒක තමයි ලෙඩේ ස්වභාවයනේ. නමුත් ඒ නිසා තමයි පත්‍ය ආහාර පමණක් දෙන්න බුදුහාමුදුර සුදුසු උපස්ථායකෙක් දේශනා කරන්නේ. එතකොට ඔන්න පත්‍ය කියලා කියන මම මේ තේරුවේ. එතකොට ඒ වගේම ලෙඩේ පත්‍ය වෙන බෙහෙත් තියෙනවා. සමහර විට අපිට අහලා තියෙනවා දන්නවා අධ්‍යක්ෂින් මුතට වෙන්න තුලට එක ලෙඩේකට ගන්න බෙහෙත ලෙඩ කීපයක් වෙනකොට අනිත් ලෙඩේට උත්සන්න වෙන්න හේතුවක්. ඒ ලෙඩේට ගන්න බෙහෙත අනිත් ලෙඩේට උත්සන්න වෙන්න හේතුවක්. එතකොට කොයි බෙහෙත ගත්තත් වකුගඩු වලට ප්‍රශ්නයක් එයි කියලා දොස්තර මහතුරු කිව්වා. ඉතින් අපිට එක බෙහෙතක්වත් නොගෙනත් බෑ. අරගෙනත් බෑ. එතකොට විශේෂ වෛද්‍ය උපදේශ අනුව අපි කටයුතු කළ යුතුව තිබෙනවා. අපේ ලෙඩේ සුව වෙන්න නම්. දැන් මේ පළවෙනි පුද්ගලයා ගැන බුදුහාමුදුරුවෝ වදාරන්නේ මහණෙනි ප්‍රත්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් ප්‍රත්‍ය බෙහෙත් ලැබුණත් නොලැබුණත් සුදුසු උපස්ථායකේ ලැබුණත් නොලැබුණත් ඇතමෙකුගේ ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ඊළඟට පැහැදිලි කරන දෙවනි ඊළඟ පුද්ගලයා අර ඉස්සලා වගේ ප්‍රත්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් ප්‍රත්‍ය බෙහෙත් ලැබුණත් නොලැබුණත් සුදුසු උපස්ථායකේ ලැබුණත් නොලැබුණත් එයාගේ ලෙඩේ සනීප වෙනවා. බලන්න. එකම විදිහට භාග්‍යතුන් වහන්සේ මේ කරුණු දෙක දේශනා කරනවා. තුන්වෙනි කාරණේ කියනවා. ඒක අර දෙකම ප්‍රත්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් ලැබුණත් එහෙමයි නොලැබුණත් එහෙමයි ප්‍රත්‍ය බෙහෙත් ලැබුණත් එහෙමයි නොලැබුණත් එහෙමයි සුදුසු උපස්ථායකේ ලැබුණත් එහෙමයි නොලැබුණත් එහෙමයි ඇතැමුගේ ලෙඩේ සනීප වෙන්නෙම නැහැ. ඇතැමුගේ ලෙඩේ සනීප වෙනවා. තුන්වෙනි එකනාගේ ස්වභාවය තමයි ප්‍රත්‍ය ආහාර ලැබෙන්න ඕනේ. ඒ ප්‍රත්‍ය ආහාර ලැබුණොත් ඒ හේතුව නිසාම ප්‍රත්‍ය බෙහෙත් ලැබුණොත් ඒ හේතුව නිසාම ප්‍රත්‍ය දන්නා උපස්ථායකයෙක් ලැබුණොත් ඒ හේතුව නිසා ඒ ලෙඩේ සුවපත් වෙනවා. දැන් පිනත් ඔන්නකට මතකයි ගියන්න තුන්දෙනා ඉතින් එක ලෙඩෙක් සනීප වෙන්නෙම නැහැ. අනිත් ලෙඩ දෙන්නම සනීප වෙනවා. දෙවෙනි තුන්වෙනි දෙන්නම සනීප වෙනවා. දැන් මේ විස්තරය කියලා තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේලාම කියනවා මහණෙනි මම ඒ නිසා තුන්වෙනි පුද්ගලයාට අයිති වෙන්න. ඒ කියන්නේ ප්‍රත්‍ය ආහාර, ප්‍රත්‍ය බෙහෙත්, ප්‍රත්‍ය උපස්ථායකයෙකු ලැබිලම ලෙඩේ සුවපත් වෙන හින්දා මම විශේෂයෙන් ගිලනේ පිළිපැදිය යුතු වත, ගිලන් වත අනුදැන වදාළා. ඒ වගේම ගිලනකොට සුදුසු බෙහෙත් බලන්නකො පින්වත්නි සත්‍යක වන භව දුකට වේදනාවක් විතරක් නෙමෙයි. ගිලනකොට කායික රෝගයක් වෙනවාම ඒකට සුදුසු බෙහෙත් භාගතුන් වහන්සේ අනුදැන වදාළා. ඒ වගේම ගිලනකොට උපස්ථාන කරන උපස්ථායකය බොහෝ විවසනසුළු අර්පත්‍ය ආහාර ප්‍රත්‍ය බෙහෙත් මනවින් දන්නා රෝගියාගේ තත්වය වටහාගෙන රෝගී තත්ත්වය විතරක් නෙමෙයි රෝගියාගේ මානසිකත්වය හඳුනාගෙන ඒ වගේම රෝගී වාසය කරන පරිසරය රෝගියාගේ සුවපත් භාවයට මහෝපකාරී වන්නේ කෙසේද කියන කාරණාව වටහාගෙන පරිසරය සකස් කරගන්න. රෝගියාට බොහොම ආදරෙන් දයාන්විතව සෙනෙහසින් කතා කරන රෝගියාට උපස්ථාන කරන්න පුළුවන් කෙනෙක් විය යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. බොහොම කරුණු දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. ඒ ගැන පැහැදිලි කරන්න මම කාලය ගන්නේ නැහැ. මට අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ගිලනුන් තුන්දෙනා හරහා ඉස්පතු කරන ඊළඟ කාරණේට අපේ හිත යොමු කරන්නේ. දැන් අපි එකකට එකක් ආදේශ කරලා බලමු. ඊටාම කෙටි. භාග්‍යවතුන් වහන්සේ මේ ගිලනුන් තුන්දෙනා ගැන කතා කරලා කියනවා. මහණෙනි මේ ගිලන තුන්දෙනා වගේ සමහර බුද්ධ ශ්‍රාවකේ තථාගතයන් වහන්සේ දකින්න ලැබුණත් නොලැබුණත් දැන් අපි ඉස්සලම කියවගෙන ප්‍රත්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් වගේ තථාගතයන් වහන්සේ දකින්න ලැබුණත් නොලැබුණත් එතකොට තථාගතයන් වහන්සේගේ දේශිත ධර්ම විනය අසංග ලැබුණත් නොලැබුණත් එතකොට තථාගතයන් වහන්සේගේ ධර්ම විනය හරහා යාට සම්‍යක් මාර්ගයට පිවිසෙන්නට හැකියාවක් නැති පුද්ගලයා.
දැන් රෝගීන්ගේ පළවෙනි එක්කෙනාට ප්‍රත්‍යහාර ලැබුණත් නොලැබුණත් බෙහෙත් ලැබුණත් නොලැබුණත් සුසුපත්තරයක් ලැබුණත් නොලැබුණත් ලේඩි සනීප වෙන්නෙම නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ දකින්න ලැබුණත් නොලැබුණත් ඒ විදිහේ කරන ධර්මයේ අසන්න ලැබුණත් නොලැබුණත් එයා සම්‍යක් මාර්ගයට පිවිසෙන්නේ නැහැ. දැන් මම අපි බුද්ධ කාලේ උදාහරණයක් අරගෙන පින්නත් ඔබ දන්නවනේ ඉඳ එක වෙහෙර විඳ දහම් මනහ. නේද? සිඳ බිඳ දුක් සසර අනේ දෙව්දත් නොදෙති මොකෝ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ උනත් මොනතරම් අතලොස්සක්ද බුදුහාමුදුරුවෝ පහළ වෙලා වැඩ ඉඳද්දි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්නට අවකාශ සැලසෙද්දී සම්‍යක් මාර්ගයට ඇතුළත් වෙන්නට බැරි වෙච්ච ශ්‍රාවකයෝ බහුලව ඉන්නවා කියලා කිව්වොත් ඒකට එකඟ වෙනවා. බොහොම අතලොස්සක් වෙන තමයි භාග්‍යවතුන් වහන්සේ දැකලා බණ අහලා සම්‍යක් මාර්ගයට පිවිසෙන්නේ. කියලා ගීතකම් කියන බුදුන් දකින්නටි බණත් අහන්නටි ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නටි ඒකයි තවමත් සංසාරේ. හැබැයි එතකොට එහෙමනම් තථාගතයන් වහන්සේ වදාළා මහණෙනි එයා හරියට අර පළවෙනි ගිරනවා හැමදේම ලැබිලා තියෙනවා. ඒ ලැබුණත් ඒ නොලැබුණත් දෙකේම තත්ත්වය එක වගේ. එයා සම්‍යක් මාර්ගයේ පිවිසෙන ශ්‍රාවකෙක් නෙමෙයි. මහණෙනි සමහර ශ්‍රාවකෙක් කියන දෙවි ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ දකින්න ලැබුණත් නොලැබුණත් ධර්ම විනය තථාගතයන් වහන්සේ අභිසිත අහන්න ලැබුණත් නොලැබුණත් සම්‍යක් මාර්ගයේ නැහැ ධර්ම මාර්ගයට පිවිසෙන පුද්ගලයා. බලන්නකො දෙවි ශ්‍රාවක. අර දෙවනි කිරණ වගේ නේද? දෙවනි කිරණ පුද්ගලයා කිව්වෙම ප්‍රත්‍යහාර ලැබුණත් නොලැබුණත් බේතේ ප්‍රත්‍ය වශයෙන් ලැබුණත් නොලැබුණත් සුදුසු පස්තකින් ලැබුණත් නොලැබුණත් ලෙඩේ සනීපේන ශ්‍රාවකයා වගේ. එයා ධර්ම මාර්ගයේ පිවිසෙන පුද්ගලයා. දැන් බලන්න පින්වත් ඔබ දන්නවා අපි ජීවත් වෙන මේ සමාජයේ සමහර අය සීල සමාදන් වෙන්නේ නැහැ. එකම ගෙදර අපි හිතමු අමුසමියෙන් දෙන්නේ නැති. අමෝ සීල සමාදන් වෙනවා බණ අහනවා. සමහර භාවනාවක් කරනවා. නමුත් ඇගේ සරල ප්‍රායෝගික ජීවිතයේදී සීල් ගත්තට මොකද? අපේ වචනෙන් කිව්වොත් හොස්සාරින් මැස්සයන් බැරි තරමට කේන්තිය. ඉවසීමෙන් දරුවන්ගේ ප්‍රශ්න දිහා කලබල නොවි ජීවිතය දිහා ලෝකේ දිහා උපේක්ෂාවෙන් මරන්නට ඇයට හැකියාවක් නැහැ. ධර්මය අහන්නත් ලැබිලා සීල සමාදන්වන්නත් ලැබිලා භාවනා කරන්නත් ලැබිලා ගුරුවරුත් ලැබිලා ඒ ලැබුණත් තත්ත්වය අරකයි. එතකොට ස්වාමියා කියනවා මම බලනෝයි මම සිල් ගන්න යන්නෙත් නැහැ. මම ඔය වගේ උදින හැන්ද වෙනකම් බණ අහන්නෙත් නැහැ. මම භාවනා කරන්නෙත් නැහැ. නමුත් ප්‍රශ්නයක් ආවහම ගැටලුවක් ආවහම මම බොහෝ ඉවසීමෙන් තමසට වඩා මූල දෙනවනේ. මම කලබල වෙන්නේ නැහැ. අනික ඔහේ තරම්ම මම තණ්හාවන්තක් නැහැ. මම දුක් පහන්සේනෝ හරියම්ම කරනවා. නමුත් මම කළ යුතු යුතුයකමක් නැද්ද? ඒ යුතුයකම නොපිළිහෙලා ඉෂ්ට කරන්න තරම් මනක ශක්තිය තියෙනවා. ඔහෙලගේ ශක්තිය නැහැ. එහෙම අවස්ථා මේ අපේ ජීවිතවල සමාජයේ ඕනතරම් දකින්න ලැබෙනවා. අවසමිය නතර විතරක් නෙමෙයි. ශාසනයේ ශිෂ්‍යල ලබන්නේ පැවිදි වෙන්නත් ලැබිලා. ධර්ම විනය ඉගෙන ගන්නත් ලැබිලා. ධර්මාර්ගය යනකොට කරන සිව්පසලාභයක් ලැබිලා. කොච්චර පැවිද්දෝ ඉන්නවද ජීවිතේ ගැටලුවක් ආවම ඉවසීමෙන් ඒ ගැටලුවට පිළිතුරු දෙන්න බැරි තරමට කලබල වෙන පිරිස. ධර්ම මාර්ගයේ මේත් ගමන් කළාද කියලා හිතන්න බැරි තරමට මේතන ධර්ම මාර්ගයේ හමු වෙලා තියෙනද කියලා හිතන්න බැරි තරමට ඇතමෙකුගේ ජීවිතේ ගිහි වේවා පැවිදි වේවා බොහෝම අශික්ෂිතයි. කිසිම ශික්ෂණයකටපත් වෙලා නැහැ. අර පළවෙනි ගිලන වගේ නේද නේද? එතකොට සමහර කෙනෙක් පැවිද්දන්ගේ සමහර කාර්යාවන් දිහා බලලා සමහර ගිහියෝ කියනවා අපෝ අහවලා හාමුදුරන්ට වඩා හොඳයි. අපි හිතමුකෝ වික්ෂුවක් යම් කිසි කාරණයකට බැනගෙන කලබල වෙලා රාණ්ඩු සරවලෙන් තත්ත්වයකටපත් වෙලා ගිහියෙකුට බණ. ගිහියා බොහෝම සංසුන් ලෙස එක වචනයකටවත් හරස් කපලා කතා කරන්නේ නැතුව, තදට කතා කරන්නේ නැතුව, හඬ අභිභවයෙන් කතා කරන්නේ නැතුව ඉවසීමෙන් කතා කරනවා. ඒක දිහා බලා ඉන්නේ කියලා හිතන බලනවා. තීරණයකට යනවා කවුද? ඉවසන සුළු පුද්ගලයා. දැන් සමහර විටක දැන් අපිට බණපොතේ සමහර කට හම්බ වෙනවා පින්නක් නේ. ගුරුවරයා විශාල ශිෂ්‍ය පිරිසකට ධර්ම විනය උගන්වනවා. කමඨහන් ලබා දෙනවා. ඒ කමඨහන් ලබාගත්ත එක ශිෂ්‍ය පුත්‍රයෙක් මාර්ගඵලලාභී බවටපත් වෙලා අරහන්ත භාවයටපත් වෙලා බලනවා මගේ ගුරුවරයාගේ මට්ටම මොන වගේ එකක්ද?
ගෝලයට වැටෙනවා මගේ ගුරුවරයා ධර්ම මාර්ගය තුල ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. ඒ නිසා මම මගේ ගුරුවරයාට මේ ධර්ම මාර්ගයේ තමන් නොපෙඩි බව අඟවන්න ඕන කියලා ගිහිල්ලා අහනවා ස්වාමීනි ගුරු පියාණන් වහන්සේ ඔබ වහන්සේ දැන් කොච්චර කල් විතර වෙනවද මේ ධර්ම මාර්ගයේ පිවිසලා? මම දැන් අවුරුදු 60ක් විතර වෙනවා. එහෙමද? එහෙමනම් ඔබ වහන්සේට හිතට පතන ඕනෑම දෙයක් සම්පූර්ණ කරන්න පුළුවන් ඇති. ඕනෑම ඉර්ධි බලයක් පාන්න පුළුවන්කම ඇති. ගුරු හඳුරු කියනවා ස්වාමීනි එමනම් ලස්සන විලක් මවන්න මැව්වා. ලස්සන නෙළුමක් මවන්න මැව්වා. දැන් නෙළුම් දන්න කඩා ගන්න යන ඇතෙක් මවන්න මැව්වා. ඇත දැන් නාද දීගෙන කුංජනාද දීගෙන ගොරවගෙන ඔබ වහන්සේගේ පැත්තට එනවා මවන්න මටත් පෙලෙන්න මටත් ඇහෙන්න දැන් ඔන්නේ ඒ විදිහ ඇතෙක් මැවුවා දැන් ගෝරනාඩු දීගෙන ඇත ඉස්සරහට එනවා. ගුරු ආංගම බය ප්‍රාප්ත වුණා. බයටපත් වුණා. දිව්වා අන්න ගෝලේ හන ස්වාමීනි ඔබ වහන්සේ අධ්‍යාත්මිකව දැන් අවුරුදු 60ක් තිස්සේ ධර්ම මාර්ගයේ පිළිසලා ඉන්නවා කියුවට ඔබ වහන්සේ ධර්ම මාර්ගයේ අඩක් නෙගින්නේ. ඒ නිසා ඔබ වහන්සේ මම හිතනවා ධර්ම මාර්ගයේ ඉතින් ටිකක් වැඩියොත් තමයි වඩන්නේ. අන්න ගුරුවරයා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේට ගෞරව කරලා ආදරය කළා කියනවා. ඔබ මගේ ශිෂ්‍යයා බව ඇත්ත. නමුත් මට අදසට ඔබ මාර්ගෝපදේශකත්වයේ අලුත් කර දුන්නු. ප්‍රායෝගිකව ධර්මයේ තුල ඔබ වහන්සේගේ ක්‍රියාකාරීත්වයෙන් ප්‍රතිලාභයක් ලබා දුන්නා. නිසා ඔබ මම මගේ ගුරුවරයෙක් කොට සලකනවා. අන්න කමටහන් ලබාගෙන උන්වහන්සේ මහරහත් පදවියටපත් වුණා. පිටවත්නේ සමහර කෙනෙක් සමහර දරුවෙක් මව්පියන්ට අවවාද දෙන්න පුළුවන්. ධර්ම මාර්ගයේ පිළිබඳව වේවා ප්‍රායෝගික ජීවිතය ගැන වේවා ශිෂ්‍ය ගුරුවරයෙකුට යම්කිසි කරුණක් පැහැදිලි කරලා ඔහොම නෙවෙයි ගුරු පියාණෙනි ඔහොම නෙවෙයි ගුරු මෑණෙනි මෙන්න මෙහෙම තේරුවොත් හොඳයි මෙන්න මේ විදිහයි ඔකේ අර්ථ නිරූපණය කියලා දුන්නොත් මම සියල්ල දන්නේ ඔබ කවුද මට අවවාද කරන්නේ ගෙවල් වල උනත් එහෙමනේ බිරිඳක් ස්වාමියෙකුට කිව්වොත් ඔක ඔහොම කරන්න එපා කියලා ඔහේ කවුද මට අවවාද දෙන්නේ දරුවෝ අවවාද දුන්නොත් ඔහේ කවුද කියලා කොයිතරම් හැලහැප්පිලි ජීවිත තුළ ඇති කරගන්නවා. එන්නත් මම මේ සමාජගත කාරණා වලට ඕන කරන උපදේශනත් එක්ක තමයි මේ කාරණේ විස්තර කරන්නේ. එතකොට දැන් අර ශ්‍රාවක පුද්ගලයෝ තුන්දෙනාගෙන් තමන් කවුද කියලා වටහා ගන්න දැන් තුන්වෙනි කාරණේ කියනවා. එන්නත් අපිට මතකයි ගිරණු තුන්දෙනාගේ ස්වභාවය නේද තුන්වෙනි ගිරණා එයාට ඒ ලෙඩේ සුව වෙනවා හැබැයි ඒ සුවපත් වල වෙන්නේ නියමිත ආහාර පාන ලැබුණා විතරයි. ඒ වගේම එළෙඩේ හොඳින් අඳුරගත්ත රෝග නිදානේ තේරුම් ගත්ත හොඳ වෛද්‍යවරු නිර්දේශ කරන බෙහෙත් ලැබුණොත් විතරයි. ඒ දෙකම ලැබුණත් බෑ. හොඳ උපස්ථායකයෙක් ලැබෙන්න ඕනේ. ප්‍රත්‍ය ආහාර ලැබිලා හොඳ බෙහෙත් ලැබිලා හොඳ උපස්ථායකයෙකුත් ලැබුණොත් අන්න ඇත්තන් කෙනෙකුගේ ලෙඩේ සුවපත් වෙනවා. දැන් මේ යුගය ගැන කල්පනා කළොත් පින්වත් ඔබට මේ අවස්ථා තුනම සකස් වෙලා තියෙනවා කියලා මම කල්පනා කරනවා. තථාගතයන් වහන්සේ ධර්මකායෙන් අද දකින්න ලැබිලා තියෙනවා. තථාගතයන් වහන්සේගේ ආශිර්වාද බුදුරදුන් සදාතුක ධාතුන් වහන්සේලා හරහා ඉදිවෙන ස්තූප රාජයන් වහන්සේලා දිහා බලලා ඉදිවෙන ප්‍රතිමා වහන්සේලා දිහා බලලා මේ මගේ භාග්‍යවතුන් වහන්සේමයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ එදා ශ්‍රවණ කරන බුදු රශ්මි ධාරා විහිදි ආලෝකමත් වුණා වගේ අදත් මට ශ්‍රවණ කරන බුදු රශ්මි ධාරා දකින්න ලැබේවා කියලා අදිස්ථාන කළොත් අදිස්ථාන කරත් නොකලත් සමහර කෙනෙකුට ඒ බඳු අසිනමත් අවස්ථා දකින්න එක විරල නෙවෙයි. නමුත් කෙනෙකුට වැදගත් වෙන්නේ ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ දකින්න හෝ ප්‍රතිභාවෙන් දකින්න හෝ නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ යමෙක් මාව නිසිලස දකින්නේ නම් මගේ ධර්ම කාය තුඩු විට. එයා භාග්‍යවතුන් වහන්සේ දකින්නවා කියලා. ඒ නිසා මේ යුගයේ වැඩි වැඩියෙන් ධර්මය අහන්න ලැබෙනවා. සම්මුති ධර්ම වශයෙන් ධර්මය අහන්න ලැබෙනවා. පරමාර්ථ ධර්ම වශයෙන් ධර්මය අහන්න ලැබෙනවා. ඒ කොයි ධර්මයක්ද? භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුක දේශනාවක්ම නම් ඒ ශ්‍රී මුක දේශනාව ආසාසිත කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය හරහා දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ ධර්මයේ අවකාශය අදත් එහෙම ලැබුණොත් ඒ ධර්මය අහන්න ලැබුණම කෙනෙකුට ධර්මාරයට පිවිසෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ සූත්‍ර දේශනාව තුළ
භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලිව දේශනා කරනවා. මහණෙනි මම ඔබ වහන්සේලාට අනුගමනවා නැත්නම් අනුමත කරනවා ධර්ම මාර්ගයේ පිළිසීමට වාසනාව ඇති පුද්ගලයාට තථාගත ධර්මය පැහැදිලි කරන්න. තථාගත ධර්මයේ කියන මගේ ඒකත් මතක් කරලා තථාගත සත්‍යයයි ආගත යන ධර්මය. ඒ ධර්මයේ පැහැදිලි කරන්න. අන්නේ ධර්මයේ පැහැදිලි කරනකොට බෞද්ධයෙක් ඉන්නවා වාසනාව ඇතිවෙත්තෝ ඒ ධර්මයේ පැහැදිලි කළාම අධිගමලාභී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. දැන් අපේ ප්‍රශ්නයක් එනවා. මිනිස්සු අහනවා ඇයි මේ තරම් බණ අහන ලෝකේ බණ අහන රටේ අධිගමලාභී නඩු? අධිගමලාභී නඩු වෙන්න ප්‍රධාන හේතුව තමයි එතකොට අධිගම ලබන්නට උවමනා කරන ධර්ම මාර්ගයේ බොහෝ දුරට සංගවි කියනවා. ඒ සංගවි ගොස් ඇත්තේ එකක් ඒ ධර්මයේ පරිහරණය කරන අය අඩුයි. ධර්මයේ පරිහරණය කරන අධිගමලාභී තත්ත්වයට පත්‍ච්ච අයගේ ධර්මයේ සමාජගත වෙනවා අතරින්. ඒ වගේම සමහර වෙලාවට ධර්ම මාර්ගයේ පිළිසිලා යන්නේ අධිගමයක් ලබාගත් උත්තරමයි. ධර්මයේ දේශනා කරන කරලියේ නැත්නම් මේ සමාජයට එළමෙනවා අතරින්. සමහරට එහෙම එළමුණා ඒ උතුම් ධර්ම මාර්ගයෙන් ප්‍රයෝජන ගන්නට මුහුකුරා ගිය ඥාන සම්පත්තියක් නැති පිරිසක් ඉදීමත් එකට හේතුවක්. පින්නත් ඔබ දන්නවා උද්ගත දන්න ශ්‍රාවකයෙක් ඉන්නවා, විපත්ති දන්න ශ්‍රාවකයෙක් ඉන්නවා, නීති ශ්‍රාවකයෙක් ඉන්නවා, ඒ වගේම පදපරම ශ්‍රාවකයෙක් ඉන්නවා. උද්ගත දන්නේ කියලා කියන්නේ හොඳින්ම ඥාන සම්පත්තිය මෝරලා ධර්මය අවබෝධ කරගෙන ප්‍රඥා සම්පත්තිය ඉස්පතු කරගන්න. වාසනාව දිනත් අඩුයි. දැන් නෙළුම් පොහොට්ටුවක් මනවින්ම පොහොට්ටුකට වෙලා ගලින් ඉහළට ඇවිල්ලා තියෙනකොටම ඉරු එළිය පෑවුවොත් ඒ ඉරු එළිය ලැබිච්ච ගමන් ඒ නෙළුම් පොහොට්ටුව පිවිදෙනවා. ඒ වගේ ශ්‍රාවකයෙකුට යම්කිසි ඥාන සම්පත්තිය ප්‍රබුද්ධත්වයට පත් වෙලා තියෙනවා නම් ධර්මයේ පහස ලැබෙනකොටම එහි උතුම් ප්‍රයෝජන ලැබෙනවා. දෙවනි කාරණය සමහරට ඉරු පායලා තිබුණත් නෙළුම් පොහොට්ටුව තාම තියෙන්නේ ජලයේ මධ්‍ය කොටස නම් තව මතු පිට ලැබිලා නැත්නම් ඒ ඉරු පායලා ටික වෙලාවක් ගත වෙනකොට තමයි ඒ නෙළුම ජලයේ නිස්පත වෙලා පිවිදෙන්නේ. සමහර කෙනෙකුට දේශනාව කරනකොට ධර්මය අවබෝධ නොවෙන්න පුළුවන්, මාර්ගඵල අධිගමනය නොලැබෙන්න පුළුවන්. නමුත් මේ ධර්මය අහලා නැවත නැවත චින්තාමය ස්වභාවයෙන් මනසකාර කරන විට ධර්ම අවබෝධය ලැබෙනවා. තව සමහර විට මේ නෙළුම් පොහොට්ටුව හැදෙන්න පටන් අරගෙන ජලයට තියෙන හිරු පායලා තියෙනවා. නමුත් ක්‍රමානුකූලව මේ නෙළුම් පොහොට්ටුව සකස් වෙලා ජලයේ මධ්‍යට ඇවිල්ලා මධ්‍යයෙන් ඉහළ ඉස්මතු වෙන යම්කිසි කාලයක් යනවා. අනේ ජලයේ යටම තියෙන ශ්‍රාවකයා වගේ තමයි නේහි ශ්‍රාවක. නේහි ශ්‍රාවකයා කොයි වගේද කියලා අහුවොත් මම කියන්නේ මූලික ශ්‍රද්ධාවෙන් සම්පූර්ණයි. ඒ ශ්‍රාවකයා පින්දහමුවට ලැබී. එහෙනම් අපේ පැවිදි උතුමන් වහන්සේලා අධ්‍යක්ෂින් බහුද උත්තමයන් වහන්සේලා බණ කියනකොට ශ්‍රාවකයන්ට ආමිෂ පූජාව පිළිබඳව බණ කියනවා. ඒක පාඩම් ප්‍රතිපත්ති පූජාවට අයිති බණ කියන්නට බණ අහන්නට බෞද්ධයෙක් සූදානම් නැහැ. ශ්‍රාවක පින්වත් ඔබ අහන්නට කැමති ධර්මය විවිධ පින්කම් වල ආනිසංස පිළිබඳව දේශනා කරනවා. දේශනා වෙන්නට පුළුවන්. ඒ දේශනා අවශ්‍ය නැහැ ආමිෂ පූජාවේ ආනිසංස ගැන කතා කරන දේශනා කියලා. ඔය පරමාර්ථයෙන් පත්වෙච්ච අය ආමිෂය හෙලාලා තියෙනවා. ඒකට පත්තර තියෙන්නේ ආමිෂය පිළිබඳව කරුණු හොඳින් දැනගෙන අත්දැකලානේ මුල අමතක කරන්න නරකයි. ඒ සැලෙන් චෛත්‍යයක් හැදීමේ ආනිසංස, බුදු පිළිම හැදීමේ ආනිසංස, මේ කට්ටි පින්කම් කාලේ වස් කාලේ මේ පින්කම් කරාම ලැබෙන්නේ මේ ආනිසංස. කරන හැම පින්කමක්ම ආනිසංස දරගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම ඉදල් කොසු පූජාව කියලා හිතමු. ඉදල් කොසු පූජාව. ඒක කට්ටි පින්කමටම විතරක් නෙමෙයි. නමුත් වස් කාලය තුළද විශේෂයෙන්ම පූජා සිද්ධ කරගන්න කොහොමද? කාටවත් අමාරුවක් නැහැ ඉදල් කොසක් පූජා කරගන්න. දැන් පුරාණ කාලේ පින්නත් ඔබ දන්නවා කෙනෙක් මනාම හත්තුහි දානෙට තුන් මාස දානෙට නොවර්ධවාම ඉදලක් කොසක් පැදුරක් කොට්ටයක් ඇතුව තමයි මේ දාන සකස් කරන්නේ. ඒ මොකද පිනේ ආනිසංස අන්න අපි කියලා දෙන්න ඕනේ. ඉදලක් කොසක් කටින් පින්කමට අරගෙන ගියට ඔක්කොටම එක වගේ ආනිසංසයි කියලා කියන මිසක් මේ ඉදල් කොහොම පූජාවේ ආනිසංස ඉස්පත් වෙන්නේ නැහැ. දැන් මේ වස් කාලේ
ප්‍රධාන දායකත්වයේ දරාපු ඇතු වගේම පන්සලක පරිවාරක සියලු දායක දායකයෝ මේ පන්සලේ අලුත් වැඩියා කිරීම කරන්න දායක වෙනවා. සමහරවිට කැලණි බිඳුන් පිළිසකර කරන්න සිමෙන්ති ටිකක් ගෙනත් දෙනවා. කැලණි බිඳුන් පිළිසකර කරන්න සමහරවිට වැලි ටිකක් ගෙනත් දෙනවා. සමහරවිට ඒ නිර්මාණ කටයුතු කිරීමේ දක්ෂතාවයෙන් යුක්ත ඇත්තෝ ගමේ ඉන්නවා නම් ඒ ඇවිල්ලා අනේ සතියේට මට එක දවසක් වෙන්න පුළුවන් සාසනේ වැඩවලට මම අනිත් 6 දවසෙන් මගේ ජීවිතාව සඳහා හරි හැම කරගන්නවා මම එක දවසක් සතියේ පන්සලේ මොනවද අලුත් වැඩියා කරන්න තියෙන කියලා බලන්න මගේ සමේ මම වැටපක් නොගෙන අලුත් වැඩියා කරන්න උදව් වෙනවා. මේ ආනිසංස කියලා දුන්නොත් ඒ කාන්තේ මෙවත් පින්කම් වෙන්නේ. ඒ ශ්‍රාවකයට ඒ ධර්ම දේශනා කිරීම අර මං කියන්නේ ජලයට නෙළුමේ මූල ටික තියෙනවා. එතෙන්දී පොහොට්ටුව තව සකස් වෙලා නැහැ. පොහොට්ටුව සකස් වීමේ මුල් අවස්ථාව. ආමිෂය කියලා කියන්නේ නිවනේ පොහොට් මල පිබිදෙන්නට ආරම්භක අවස්ථාව. දැන් ඔන්න මා කිව්වා ඉදල් පොහො පූජාව. ඒකේ ආනිසංස ඒකෙන්ම මතක් කරගන්න. සම්මජ්ජනී සතම් පුඤ්ඤ. ඔය ඉදලෙන් වශයෙන් මනුවක් එක වතාවක් අමුදිනවා නම් ආනිසංස 100ක් තියෙනවා. සතන් කියන්නේ 100ට. නේද? දැන් අම්මාට වන්දනකොට අපි කියන ආයුධී ගන්න වර්ෂ සතන් කියලා වර්ෂ 100ක් කියන්නේ. එහෙනම් සම්මජ්ජනී සතම් පුඤ්ඤ. සහස්‍රම අපිලිම්පණී. ස්ථානයේ කැඩුණු බිඳුතෙන් පිළියෙල කරනවා නම් පිළියම් කරලා හදලා දෙනවා නම් චෛත්‍ය හුරු ටික ගන්න උදව් වෙනවා නම් ගරා වැටිච්ච බැම්ම හදලා දෙනවා නම් කෙනෙක් එකට මොනවා හෝ ආකාරයෙන් උදව් වෙනවා. සහස්‍රම අපිලිම්පණී. ආනිසංස 10ක්. බලන්න. මේ ආනිසංස වල විපාකය මොකද්ද? කප්පානි සතසහස්සාර. කල්ප 10000 ගණනක් මේ සතර ගමන් කරලා දුක්ගතින් සෝනගස. දුගතියක උපදින්නේ නැහැ. එහෙනම් බලන්නකො සෝවාන් මාර්ගලාභියෙක් ලැබෙන ආනිසංස ලැබෙනවනේ මේ ඉදල් කුස පූජාව. එහෙනම් මේකේ ඥාතියෙක් කෙනෙක් අපි ඉදල් කුස පූජාවක් කරන්නේ ඇයි? අපි ආවෙලින් බණක් කිව්වත් ධනක් දුන්නත් වෙන පිටකමක් කරත් අනේ මේකේ ඥාතිය අපේ දුකක ඉන්නවා නම් දුක නිදහස් වේවා කියලා හිතාගන්න. එතකොට දුක කියන්නේ දුගතිය මේ හතර පහයි කියන එකම නෙමෙයි. යමෙකුට යම් දුක් ඇති ගතියක් ඇද්ද? මරිතයටම මේ පින් දෙන්න නෙමෙයි මේ ඉදල් බොහෝ පූජා ඒකක් මතක තියාගන්න. දැන් පින්නති ඔබට ග්‍රහ අපලයක් නිසා වෙනත් මොනවා හරි කර්ම විපාකයක් නිසා දුක් ඇති ගතියක් මේ ජීවිතේ විඳින්න සිද්ධ වෙලා තියෙන දේ හිතමු. පින්නති ඔබ බෝධි පූජාව කියනවා වගේම අඩු ගානේ බෝධි පූජාවේ අවසාන දවසේ පන්සලට ඉදරක් පසක් පූජා කරන්නේ. එහෙම නැත්නම් ආරම්භ දවස් ඉදරක් පසක් කරගෙන යන අලුත් එක. ඔබේ අලුත් ඉදරේ පස්සේ බෝබලුවක් ගාලා පිරිමැදී තුතන් පිරිමැදලා පිරිසිදු කරන්න බලන්න. ඒ ග්‍රහපලෙන් අත්මිදෙන්න එතකොට බෝධියට පැමුවක් කරන විතරක්ම නෙමෙයි. දැන් මේ ගාථා කියන්නේ පරලෝක සඳහා නෙමෙයි පින්වත්නි මෙලොව සඳහා. ඒ නිසා ආමිෂමේ පූජාවත් හරි වටිනවා. ආමිෂමේ පූජාවේ දායකත්වයක් පින්වත් ඔබ දරා ගැනීමෙන් අපි ඒ පිළිබඳව මේ විදිහට කරුණු පැහැදිලි කරලා දීමෙන් පිළිත් ඔබ ඒ පින්කම් වලට දායක වෙන්නේ බොහොම ආසාවෙන්. එහෙනම් දේශකයන් වහන්සේලා ආමිෂ උපද්දවන්න යම් ධර්ම දේශනා කරන්නේ. ඊළඟට අර මං කියවනේ ජලයේ උඩටම ඇවිල්ලා නැහැ නමුත් මධ්‍ය කොටස ඇවිල්ලා තියෙන පොහොට්ටුව. මේ කාලේ නම් පොහොට්ටුව පිපිලා තියෙන්නේ. මම කතා කරන්නේ මේ නිරුම් පොහොට්ටුවට ආදේශ කරගෙන බුදුහාමුදුරුවෝ වදාළ දේශනාව. ඔබට තේරුණා නේද පුළුවන් ඔබ කවුද කියන්නේ. ඊළඟට අවම වශයෙන් මොන මෛත්‍රී භාවනාවෙන් පටන් අරගෙන බුද්ධ අවසති භාවනාවෙන් පටන් අරගෙන ඒ භාවනාවේ ලෞකික ආනිසංස ගැන දැන් බලන්න මෛත්‍රී භාවනාව ලෞකික වර්තින් ගත්තාම ආනිසංස 11ක් දේශනා කරනවා. සුඛං සුපටි කියයි සුඛං පටිපුජ්ජති කියයි නපාපං සුඛං පස්සති මනුස්සාරම් කියෝති නේද අමනුස්සාරම් කියෝති නාසාග්ගිවා විසංග මනුස්සයන්ට ප්‍රිය වෙනවා ඒ වගේම අමනුෂ්‍ය උපද්දව තියෙනවා ඒකත් වෙන එකම බෙහෙත මෛත්‍රී වැඩිමයි අමනුෂ්‍යයන්ගෙන් දාන ආදී පින්කම් සිද්ධ කරලා ඒ පිනේ බලයෙන් මොන් සුවපත් වේවා මියගිය මාගේ ඥාති නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මෛත්‍රී භාවනාවටනේ නම් මෛත්‍රී ආනිසංස ගැන කරන දේශනාවක් වැඩද එකවරම අධිමලාභී වෙන්න බෑ කියන එකයි මම කියන්නේ. එතකොට තුන්වෙනි ධර්ම කොටහසය තමයි පින්නත් අධිගම ධර්ම කොටහස. ඒ අධිගම ධර්ම කොටහසට අර ආමිසයෙන් ඒ වගේම ධ්‍යාන වඩන්න පුළුවන් භාවනාවමුත් වැඩිච්ච අයට ඒබඳු ඉතුරු ධර්මය අහන්න නොලැබුණොත් ධ්‍යානලාභී වාසය කරනවා
නමුත් අධිකම ලාභීන් වෙන්නට උත්තමයන් පහළ වෙලා මාර්ගෝපදේශකත්වයේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මනුලෝකයේ පහළ වීමට සුදුසු කාලය හොයද්දී උන්වහන්සේ බැලුවෙම බාහිර සමාජයේ ඉන්න ධානලාභී. ධානයට ප්‍රතිචක්‍රාට තියෙන ඊළඟ පියවර තමයි පින්වත්නි උතුම් මාර්ගඵල තත්වය. අනභාග්‍යතුන් වහන්සේ උතුම් මාර්ගඵල තත්වය පිළිබඳව දේශනාවක් කරන්න හොඳයි කියලා කල්පනා කළ සම්මා සම්බෝධියටපත් වෙලා. උන්වහන්සේ පළමුවෙන් කාට දහම් දසන්නේදයි බලමිට බැලුවේ කවුද? ධානලාභී මට්ටමටපත් වෙලා ඉඳපු ආලාර කාල මුද්ද කරවුත් පංචවක්කී. දැන් තවසන්දිය. අපිට එහෙනම් පැහැදිලිව පේනවා. ධානලාභියෙකුට ඊළඟට යන්න තියෙන පියවර පැහැදිලි කරගන්න. ධර්ම දේශනා කිරීමත් අවශ්‍යයි. හැබැයි ඊට 14ක් දෙන්න. ඔය කියපු පුද්ගල තුන්දෙනාගෙන් බහුතරයක් ඉන්න පින්වත් නේ අර ආමිසමේ පූජා පින්කම තුල. ඒ අය එතනම රඳව නැතුව ඒ අයට ධානලාභී තත්ත්වවලපත් වෙන්න අපි අත දෙන්න ඕනේ. ධානලාභී තත්ත්වවලපත් වෙලා ඉන්නේ නැත්නම් ඒ තත්ත්වයේ පවත්වා කියන්නේ නැතුව නවත්තන්න නැතුව ඉදිරි පියවරට යන්නත් අපි ඒ අයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දෙන්න ඕනේ. ඉතින් මේ තුන් පියවරේ මේ ශාසනය පෝෂණය කිරීම සඳහා මේ හැම ධර්ම දේශනාවක් සියලු දේශකයන් වහන්සේලා සැලසුම් කරන්නේ. එක දිගට ගලා යන දේශනා පිළිවෙලවල සකස් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආනුපුබ්බී දේශනා පිළිවෙල තේරුම් ගන්න. මේ මා සිහිපත් කළේ ආනුපුබ්බී දේශනා පිළිවෙලයි. හොඳයි. අපි දැන් මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ තීන මිද්ද ධර්මයේ පිළිබඳවදී. කයේ හිතේ පසුතැවෙන්න පිළිබඳවදී. ඒකට වුණා කරන ප්‍රත්‍ය සපේන දේශනාවක් හැටියට කුසජාතකයෙන් මුල් කරගෙන තමයි අපි මේ දේශනා පිළිවෙල සිද්ධ කරගෙන යන්නේ. නමුත් ඊට පූර්විකාවක් වශයෙන් ඒක කාරණයක් උදාහරණයක් වශයෙන් අරගමු. කුසජාතකයෙන් නම් ඔබට මතකයි මම කියා දුන්නා මීට පෙර එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ කරන වෙලාවේ තමන්ගේ ලාජානම් සහෝදරයාගේ ස්වාමීන් සකස් කළ කැවුම් පූජා කළා. මේ සහෝදරයාට තිබිච්ච බෝධිසත්වයන් වහන්සේට දෙන්න තිබිච්ච කැවුම ඒ පිළිබඳව දුම්නසරපත් වෙලා ඒ කැවුම් පාත්‍රයෙන් ආපහු අරගෙන ආපහු පාත්‍රයට පූජා කළ සිද්ධි. ඉතින් ඒ වගේ එක සිද්ධියක් නෙමෙයි සිද්ධි ගණනාවක් තියෙනවා. දැන් මම එකක් සඳහා තමයි මේ අද ධර්මදේශනාවේ ගාථාව තේමා කළේ. ඒකත් කෙටියෙන් නමුත් සිහිපත් කළ දෙන්න ඕනේ. ඒ ගාථාවේ අර්ථය කෙටියෙන් කිව්වොත් අනන්ති භෝගා දුම්මේදා. භෝගා කියනකොට අපට භෝග වර්ග දෙකක් තියෙනවා. උපභෝග සම්පත්, පරිභෝග සම්පත්. උපභෝග සම්පත් කියන්නේ ආහාර, ප්‍රතිපිලි, ආභරණ මේ වගේ වස්තු සම්පත්. පරිභෝග කියන්නේ ගේ දොර ඉදකඩම්, ගසිලසුන්, ඇත්තුවක්, අශ්‍රේවාදී වස්තු. මේවා මනුෂ්‍යයාගේ සැනසීම පිණිසයි තියෙන්නේ. නමුත් මේවම මිනිහගේ විනාශයට හේතු වෙනවා කියන එකයි අනන්තී කිව්ව විනාශය. අනුවණයව විනාශ කරනවා. නුවණැත්තට මේ සම්පත් ලැබුණොත් එයා ජීවිතය රසන කරගන්නවා. අනුවණයට මේ සම්පත් ලැබුණොත් ජීවිතය විනාශ කරගන්නවා. ඒ නිසා ඒ වගේ යමෙක් ලැබිච්ච ජීවිතයේ අකුසල ධර්මයන් සම්පූර්ණ කරමින් ඒ සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරන ධනෙ දැහැමි නොවන මාර්ගයෙන් සම්පාදනය කරගත්තොත් ඒ පුද්ගලයා මෙලොවත් පරලොවත් අපකීර්තියට පත් වෙලා දුකට පමුණුව විනාශ කරනවා. ඒ අයට කවදාවත් පරතරට යන්න බෑ. පරතරට යන්නේ එතකොට තමන්ගේ උපභෝග පරිභෝග සම්පත් මනසේ පරිහරණය කරගෙන කල හැකි කල යුතුකම් සිද්ධ කරමින් හොඳ වැඩ කරලා ආපස්සට කියලා හිතලා බලලා පසුතැවෙන්නේ නැත්තම්. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන් පින්වත්නි ඔබ දන්න අපුත්තක සිටුතුමාගේ පුවත මූලික කරගෙන. මේ අපුත්තක සිටුතුමා කියලා කියන්නේ දරුවන් නැති බොහෝ වස්තු සම්පත් ඇති කෙනෙක්. එතුමා සතුව තිබිච්ච රත්තරන් වල වටිනාකම විතරක් ලක්ෂ 100යි කියන්නේ. ඒ සිටුතුමා ඒ තරම් ධනයක් තිබ්බත් කිසිම සැපක් විඳින්නේ නැතුව ඉන්නේ. ඒ වගේම එතුමාට දරුවෝ හිටිය නිසා එතුමාගේ හම්බ කරලා බොහොම දුක් විඳලා තියෙන තිබිච්ච සම්පත් වලට හිමිකරුවෙකුත් නෑ. ඉතින් මේ අපුත්තක සිටුතුමා ජීවත් වෙච්ච ප්‍රදේශයේ
රජුව තමයි කොසල් රජු. දැන් මේ කොසල් රජුවන්ට ඉල්ලීමක් ලැබුණා මෙතෙමතුණුගේ ස්වාමීනි අහවල් සිටුතුමා මාලා. කෝටි ප්‍රකෝටි ගණන් උපභෝග පරිභෝග සම්පත්තිය. ඒවා මාලිගාවට ගෙනල්ලා අපේ ගබඩාවේ තියන්න. රාජ්‍ය භාණ්ඩාගාරයට දාන්න. එතකොට රජු ඒ කීමනාව පිළිඅරගෙන ඒ ධනෙ ගෙනල්ලා රාජ්‍ය භාණ්ඩාගාරේ ගොඩ. දැන් 7 දවසක් ගත වුණා මේ ධනෙ දිවා රැටගේ අරගෙන රජු ඒ ධනෙ ගෙනකම් බලයි. රකවල් කියන්නේ නැහැ. හරියටම ගෙනාවද කියලා බලන්නත් එපා. දැන් රාජ්‍ය භාණ්ඩාගාරයට ඇතුළු කරගත්තට පස්සේ ප්‍රශ්නයක් නැහැ. මොකද රාජ්‍ය භාණ්ඩාගාරය ඒවත් මහ බැංකුව කොල්ල ගන්න මිනිස්සු ඒ කාලේ හිටියේ. අතරමඟ එහෙම නැහැ. නමුත් මේ සම්පත් අතරමැදි යම් කිසි ආයත ක්‍රමයකට පිටතට ගියොත් කියන හැඟීම ඇති නිසා රාජ්‍යරෝ වග කියන්න ඕනේ. රටේ තියෙන සම්පත් විනාශ වෙනවා. දැන් රාජ්‍යරෝ තමන්ගේ වගකීම ඉෂ්ට කරලා සතියකට පස්සේ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ අන මොකද සතියක් කියලා දැක්කේ නැත්තේ විස්තරය කියන. මෙන්න මේ හේතු නිසා සතියක් වෙන්න බැරි ස්වාමීනි. එහෙමද? ඒ විස්තරේ රජුරෝ කියනවා ස්වාමීනි මේ මහා සිටුතුමෙක් මැරුණේ. එතුමා එනකොට ඇඹුලක් හදලා බීම හදාගත්ත ඇඹුලකින් කොළ ඇඹුල් දියාරු කරලා නිවුඩු හාලේ පල්ටියක් ගෑවා. හන වැහැරි වලින් හදාගත්ත රෙදි තුන් කැල තුන් කඩක් අරගෙන එකට එකතු කරලා ඒක ඇන්දේ. ඒ වගේම හොඳ වාහන වල යන්නේ ගොන් මාල්ලේ පිළිබු දිරාගිය එකකින් ගමන් කරා. ඉසත ඉහිලුවේ දිනුන පක්කුඩය අනේ ස්වාමීනි ඒ අපුත්තක සිටුවරය එහෙමයි ජීවිතේ ගත කරේ. දැන් භාග්‍යවතුන් වහන්සේ රජුරවන්ට මෙතුමගේ මේ ජීවිතය ගැන කාරණා කියනවා. මෙහෙම දුක් විඳ සම්පත් තිබිලා දුක් විඳින්න කාරණා. තත්ත්වමනේ ඔය අපුත්තක සිටුතුමා පෙර තමන්ගේ බිරිඳත් එක්ක පෙර භවයක කල්ගත කරනකොට ඒ කාලෙත් ඔය වගේ අද වගේ මසුරෙක් තමයි. හැබැයි යාගේ නෝනා දන් දෙන්න හරි ආසයි. එක දවසක තංගදසිකී පසේ බුදුහාමුදුරුවෝ වඩිනවා මේ ලෝභ මිනිස්යාගේ දෙද. එතුම් දැන් මේ ලෝභ විඤ්ඤා සිටුතුමා තමන්ගේ රාජකාරියට යන්න දොරකොඩට පිටත් වෙලා යන වෙලාව. තංගදසිකී බුදුහාමුදුරුවෝ ඒ දවසේ එතුමන්ට උපදින වටිනා සම්පත්තිය ගැන පුණ්‍ය සම්පත්තිය ගැන ස්වාමීන් හිමින භාග්‍ය ගැන කල්පනා කරම හිට වැඩි. දැන් පස්සේ බුදුහාමුදුරුවෝ දැක්කම කල්පනා කරනවා. අබක් නෑ දැන් දොරකොඩට ඇවිල්ලා ඉන්න මොනවද දෙන්නේ කියලා කියනවා කියලා ස්වාමීන් කියන්නේ. ඊළා මේ ආහාර මොකුත් දිනන මෙන්න මේ ස්වාමීන් වහන්සේලා දෙන්න. පූජා කරන්න. ස්වාමීන් වහන්සේ කවදාවත් මේ මනුස්සයන් අහන්න ලැබුණේ නෑ. දන් දෙන්නයි කියනවා. දොස් පරස්කේ කීටි. ඉතින් අර ශ්‍රද්ධාවෙන් යුක්ත බිරිඳට හරි ආසයි. කල්පනා කරනවා ඒකෝ කිසි දවසක යමක් දෙන්න කියපු නැති එක්කෙනා. අද මට අවස්ථාව දුන්නා නේද කියන සන්තෝෂයෙන් පාත්‍රේ පුරවල මිහිරි ආහාර දුන්නා දැන්. පාත්‍රේ පුරවල මිහිරි ආහාර දීලා දැන් ස්වාමී හැන්දෑවේ ආවා. හවස එනකොටත් මේ තංගරසිකී බුදුහාමුදුරුවෝ මොන දෙහොන ස්වාමීනි පින්ඩපාත ලැබුණා ලප්පොයියෝ බොහොම සරුවට ලැබුණා. එහෙමද? දැන් සතුටක් තිබුණේ නැහැ බොහොම සරුවට ලැබුණා කිව්වහම හරි සන්තෝෂයෙන් බැලෙන් අපි දානෙකට කියන දාන මංගලේ කරුණාම මේ දානෙ දුන්නු දායකයට හරි හොඳයි දානෙ හරි මිහිරි දානෙ කියලා කිව්වොත් පොතේ සන්තෝෂයක් උපදිනවා. එතකොට අපි ආනිසංස දේශනාවක් කියලා එකක් කරන්නේ පටන් යනකොටත් දායකය සතුටු වෙන හැටි උගන්වනවා. ඊළඟට කියලා දෙනවා සන්තෝෂෙන් දෙන හැටි. දුන්නු දෙකට සන්තෝෂ වෙන්නේ. දැන් මෙතුමාට ඒ සතුට වෙනුවෙන් තගරසිකී බුදුහාමුදුරුවෝ ඒක කිව්වා සන්තෝෂයක් නෑ ගෙදර දුවගෙන නැමිලා හිතේ අමනාපෙන්න. බෙල්ලේ අහනවා දුන්නද දාන්නේ? අපෝ යෝවනේ පාත්‍රේ පිරෙන්න පුරවලා දුන්නා. හැමදේම අඩුවක් නෑ දාන්න ඉඳ දුන්නා. ඒකට කල්පනා කරනවා මම කිව්වේ දාන ටිකක් දෙන්න කියලා මිසක් මේ නොඅඩුව හැමදේම මම සම්පූර්ණ දෙන්න කියලා නෙමෙයි නියෝගී. හයියෝ. දැන් මේ අගරසිකී පසේ බුදුහාමුදුරන්ට මෙච්චර වියදම් කරන නියෝගී දුන්නු දානේ අපේ ගෙදර වැඩකාරකම් කරන දැසිදස්කම් කරුවන්ට දුන්නා නම්
එයා අපේ වැඩ කම්මැලි නැතුව කරනවානේ. එයාට වැඩිපුර අපි සැලකුවා විතර හොඳින් සංග්‍රහ කරලා අපි. දැන් පසේ බුදුහාමරට දීලා වැඩක් ඒ. මොකද අපේ ගෙදර දෙසියස් කම් කරුවන් හැටියට වැඩ කරන්න අපේ දියුණුවට උදව් උපදවක් කරන්නේ නැහැ. අන්න හිතේ කලකිරීම ඇති කරගත්තා. ආන්ගර කොසල් රජු අහනවා මේ ස්වාමීනි මොකද මේ මනුස්සයා මේ තරම් සම්පත් තිබ්බත් දුක් විඳින්නේ නැත්තේ? අනික මේ මනුස්සයාට දරුවෙකුත් නැත්තේ මොකද? ආන් භාග්‍යතුන් දේශනා කරනවා අර දන් දීලා එදත් එයා පසුතැවිලි වුණා. දැන් මේ කොසල් රජුගේ පුවත වගේමනේ. ස්වාමීනි මට සම්පත් දැන් දුක් විඳින්න බැරි වුණේ හිතින් නොසිතින් දීපු නිසා නැත්නම් දීලා ආපහු ඒකද සතුටු නොවෙච්ච නිසා. දැන් පින්නත් ඔබේ ජීවිතයේ ඔබ කරපු කැපවීම හෝ ඔබේ පවුල් වල අය කරපු කැපවීම හෝ පිළිබඳව කන්ට කලපීම්කම් පිළිබඳව ඔබේ හිතේ අමනාපයක් තියෙනවනම් අකමැත්තක් තියෙනවනම් අනේ මේ ටික නොදුන්නා නම් අපිට මේ ටික ඉතුරු වෙනව නේද කියලා හරි සිතුවිල්ලක් තියෙනවනම් පින්නත් ඔබ ආයත සංවරේ පිළිගන්න ඕනේ. අඩු ගානේ බුදුරජාණන් වහන්සේට හරි වන්දනා කරන්න. එහෙම නැත්නම් ඒ දන් පිළිගත්ත ස්වාමීන් වහන්සේලා හැම වෙන්නේ ඉන්නවනම් උන්වහන්සේලා හැම වෙලා ස්වාමීනි මට මන් දුන්නු දාන ගැන ආපහු පොඩි ලෝභ හිතක් තියෙනවා. අනේ ස්වාමීනි මට අහන්න ලැබුණා දීලා ආපහු පසුතැවිලි වුණොත් කොයියම දෙවුණත් ලැබෙන දාන විතරක් නෙමෙයි. යුතුයකම් වශයෙන් ඔබ යමෙකුට යම් කිසි යුතුයකමක් කළා එයාගෙන් ඔබට යුතුයකමක් ලෙස නොවුනොත් අපි කියනවා අනේ මෙයාට උදව් කළාට වඩා හොඳයි මෙයාට කැම ටිකක් දුන්නාට වඩා හොඳයි බල්ලෙකුට කන්න ටිකක් දුන්නා නම් නගුටවත් වහනවා කියලා කවදාවත් කියන්න එපා පිටු. කියන්න එපා. ඔබ කළ දේ ඔබට කී. උන් කළ දේ උන්ට කී. හැමදාම මේක හිතන්න. කළ යමක් කරලා ප්‍රති උපකාර ලැබෙනකොට සාමාන්‍ය පුතග්ජනයේ හිතේ එහෙම ලැබීමක් කියලා තමයි. තැවීමක් වෙනවා තමයි. පිච්චීමක් වෙනවා තමයි. කඩාවැටීමක් වෙනවා තමයි. ඒනට ඔබට ඒකෙන් ලැබෙන භයානක විපාකමේ දහම් කතා හැසිරෙන් හිතට ගන්නවා. දැන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියා සාමාන්‍ය රහතන් වහන්සේලාට දන් ටිකක් දෙන්න ලැබෙනවා නම් ඒක කොච්චර දැන්ද කියන්නේ? දැන් අපිට මේ යුගයේ කිව්වොත් අහවල් හාමුදුරුවෝ සෝවාන් මාර්ගයට පත්වලා ඉන්නේ කියලා. ඔබ කොච්චර අසල කොච්චර දුර ඇත උනත් ගිහි ගේ හාමුදුරනේ දන් ටිකක් දෙන්න ආසයි. ඒ නිසා අපි යමක් පසේ බුදුහාමුදුරන්ට දීලවත් මේ සිටුතුමාට සන්තෝෂ වෙන්න බැරි වුණා. ඒ නිසා යම් තැනක යම් දිනක යම් කාරණාවක් නිසා අසතුටක් ඇති වුණා නම් ඒකට වහාම පිළියම් යොදාගන්න. වහාම පිළියම් යොදාගන්න. අඩුගානේ ඒ අදාළ එක්කෙනා ඔබෙන් යමක් ලබාගත් එක්කෙනා ඔබට මුණ ගැහෙන්නේ නැති වුණොත් ඔබ තනියම මම ආපහු කවදාවත් තැවීමක් හදාගන්නේ. දැන් සමහර භික්ෂුවකට මට මතකයි එක්තරා උදසියක් ස්වාමීන් වහන්සේ නමකට වස් සමාදන් වෙන්නට අපි මේ ගමට ආවේ කිව්වහම මම ඔබ වහන්සේ උපස්ථාන කරන්නේ. ඔබ වහන්සේ මේ තුන් මාසේ බණ භාවනා කරා. දැන් හැමදාම මේ තුන් මාසේ මේ උවසේ දන් දෙන්න. මේ හාමුදුරුවෝ එකම එක පදේ කියන්නේ සුවපත් වේවා. දැන් ඈත හිතෙනවා. අනේ මම මේ දෙන විදිහේ දාන දුන්නා නම් කොච්චර වෙන හාමුදුරුවමක් නම් මට ආශිර්වාද කරයි මේ එක වචනයි කියන්නේ සුවපත් වේවා. ඊළඟට කොසල් රජු දුන්න අසද්දෘශ මහා දානේ වැඩලා බුදුහාමුදුරුවෝ ඊටාම අභිවර්ධන සීලිස්ස කියන මේ වචනේ විතරයි ආනිසංස දේශනා කරා. රාජ්‍ය බුදුහාමුදුරුවෝ මොන ගේ නාම බුදුහාමුදුරුවෝනේ අසද්දෘශ මහා දානේ එක බුදුරජාණන් වහන්සේනමකට එක දායකයෙකුට විතරයි දෙන්න ලැබෙන්නේ. ඒ දාන දෙන්න මටත් මගේ නෝනටත් අවස්ථාව සැලසුණා. ඉතින් මේක මහත්ඵල නැද්ද මහානිසංස නැද්ද? අපොයි මහත්ඵලයි මහානිසංසයි. එහෙනම් ස්වාමීන් මොකද ඔබ වහන්සේ ආනිසංස දේශනාවසේ ලොකු දේශනාවක් නොකළේ? එතකොට කියනවා ඔබේ රාජමාලිකාවේ කාලදුන්න කියන අමිතුරු දෙන්නේ කියේ දෙන්න. බොහොම ශ්‍රද්ධාවන්ත ඔබ මේ කටයුතු පැවරුවත් කාල ඇමතියා කල්පනා කළේ අපරාධ මිත්‍ර රජුරුවන්ගේ දානේ විඳන් කළා දන් දෙන්නේ කියලා. ඉතින් ආනිසංස දේශනාවක් කළා නම් කාල ඇමතියාගේ හිත හත් කඩකට පැලෙනවා. ඒ නිසා රජතුමනි මම ඒ ගැන විවරණයක් කළේ නැහැ. යෝගී සමහර කෙනෙකුට දාන වළඳලා බණ කිව්වත් හිත හොඳ නැහැ. ටිකට බණ කිව්වත් හිත හොඳ නැහැ සමහර කෙනෙකුට. සමහර කෙනෙකුට වචනකින් දෙකකින් බණ කිව්වත් හොඳ නැහැ. සමහර කෙනෙකුට මධ්‍යස්ථ වශයෙන් බණ කිව්වත් හොඳ නැහැ. බණ නොකිව්වත් හොඳ නැහැ. ඔය විදිහට හිත පැරෙන අවස්ථා දන් දීමෙන් පස්සේ පොතක් කියනවා. ඒකයි මේ කිව්ව හොඳ වැඩ කළා පස්සේ වෙන්න එපා කියන එක.
අනේ ස්වාමීන් කෙටි නම පැහැදිලි කරලා දෙන්න මේ සිටුතුමාට දරුවෙක් නොලැබෙන්නත් කැමති කාරණයක් බලපෑවද? ඔව්. පෙර ආත්මික මේ සිටුතුමාණන්ගේ ජේෂ්ඨ සහෝදරයා මල. එයාට එකම එක පුතෙක් හිටියා. දැන් මේ පුතා බලාගත්තේ මේ අද අපුත්තක සිටුතුමාණන් වශයෙන් ඉන්න මිනිස්සු. කල්පනා කළා මේ දරුවාට ලොකු ධනයක් තියෙනවා. දැන් මේ ධනෙ මට ලබා ගන්න හිමි කර ගන්න මේ දරුවා ලොකු වුණොත් මේක මට ලැබෙන්නේ නැහැ. ආවා කරගෙන ඒගොල්ලෝ ඒ ධනෙ භුක්ති විඳිනවා. ඒ නිසා මේ දරුවා කැලේ කරගෙන ගිහින් මරාටම හොඳයි. එක්කන් ගිහිලා දරුවා මරාට. අන්නේ විපාකයට නිර්වයේ පැහිලා මනුස්ස ලෝකේ හිටියත් ආත්මභව හතකම දරුවනේ. මේ අපුත්තක සිටුතුමා වශයෙන් හිටිය හත්වෙනි ආත්ම භාවය දැන් කර්ම විපාකයේ අවසානයි. භාග්‍යතුන් හඳුන් මේ කාරණා විස්තර කරනවා. දැන් අපිට පැහැදිලි අටතර යහති පොරොන්දු ප්‍රකාරව කොසල් රජුන් පැත්තට යන්න බැරි වුණා. නමුත් ඊළඟ සතියේ මම ප්‍රතිඥා කරනවා ඉතිර වශයෙන් කුසල ජාතක කතාවට පිළිසෙන්න බැරි වුණා. මම ඊළඟ සතියේ ප්‍රතිඥා කරනවා මේ කුසල ජාතකයේ දැන් කුයි කුසල රජුරෝ ප්‍රභාවතිය ලබා ගන්න ගිහිල්ලා විදුපු දුක් පීඩා සියල්ල විඳින්න සිද්ධ වුණේ අර පස්සේ බුදුරජාණන් වහන්සේට කැවුම් පූජාව කරලා මගේ කැවුම් දුන්නේ කියලා ඇති කරගත්ත පසුතැවිල්ල අරුන්නේ පින්නත්. ඒ නිසා අපි ජීවිතේ හැම මොහොතකම කොයි යම්දී හරි අනුන්ට හිත කර දෙයක් සිද්ධ කළා නම් Tamange හිත කර දෙයක් සිද්ධ කළා නම් දෙපැත්තම හිත කර දෙයක් සිද්ධ කළා නම් ඒ ගැන අපව හැරලා බලලා කවදාවත් පස්තයි වෙන්න එපා. තීන මිද්‍යක් හිතේ හදාගන්න එපා. ඒක තමයි මේ දේශනාවේ මුල් ඇයි අපේ ජීවිතේ එකතු කරගෙන තියෙන ආදර්ශය. ආදර්ශය සඳහා මම මතක් කළා මිග්දෙනි යෝකන්දයායි ප්‍රදීපානි විසේ පීජීපීසීන් මහත්මයාට ආයතේ දරන බව. එතුමාගේ ප්‍රධාන අපේක්ෂාව මිද වසරකට පෙර මියගිය කේ.පී. ලීලාවතී සෙනෙහවර බිරිඳතුන් මියගිය ශිරුණාටින් පිනම්වත කරන්නේ. ඈමේ බල්කතරේ කොතන ගලනවා ඔබතුමා ඇතුළු ලක්පති ලෝවැසියනි නම වෙනුවෙන් අද කරන මේ පුණ්‍ය අනුමෝදනාවේ ශක්තිය එතුමියට උතුම් ධර්ම ප්‍රතිලාභයේ පිණිසම වේවා. ආනිසම්මය ප්‍රතිලාභයෙන් සිව්පසෙන් නිවන් දක්නතුරු අඩුවක් නොව බොහෝ පින්කම් කරගන්න අවශ්‍ය බහුභෝග සම්පත් සහිතව දාන ආදී පාරමී ගුණ පුරා කල්යාණ ත්‍රාශ්‍රව නිවනින් නිවෙන්නට මේ පින් හේතු භූත වේවා උපකාර වේවා කියලා ස්ථාන කරන්න. ඔගේ සුජීවත් සිටින ධර්ම වෘකුණ නැතුව හැමට ආශිර්වාද කරන්නට මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පෙනී සිටින කවිද පුතුගේ ජයග්‍රහණයට ආශිර්වාද පිණිසත් එසඳ පිමිද යන පුතණුවරුන් දෙපළට ආශිර්වාද කරන්නට දරුපටව හැටියට ඔබතුමා බලාපොරොත්තු වෙනවා. ඒ ආදරණීය දරුවන් තමන්ගේ ජීවිතත් ඔබතුමා ඇතුළු පවුල්වල ජීවිතත් බබළුවමි. මගේ රටේ සමේත හිතකාමී මෙහෙවරක් කරන්න පුළුවන් ශක්තිමත් දරුපටව වන්නට මේ උදාර පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔගේම මියගිය සියලු රණදරුවන්ට පින්දෙමි. ආබාධිත රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ කළගුණ දන්නා සත්පුරුෂයන් හැටියට ප්‍රාර්ථනා කරමිනුත් ධර්මදේශකයන් වහන්සේ හැටියට අපට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ නිසා මේ කුසල සම්පත්තිය අනුභවයේ ඔබතුමන්ට ජීවිතයේ හිතනපත් සකල ප්‍රාර්ථනා සමුද්‍රත්වයට පත් කරගෙන ජලයෙන් මතුවුණු පියුමක ශක්තිය සූර්යාලෝකයෙන් පිවිදි වඩා වර්ධනය වන්නාසේ ඔබතුමන්ට මේ පුණ්‍ය ශක්තිය සකල ප්‍රාර්ථනා සමුද්‍ර කරගන්නට හේතු වාසනා වේවා. හේතු වාසනා වේවා. හේතු වාසනාම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. පින්නතිය ඔබ හැමත සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. අපි මේ මුල් පැය තුළ උපදවාගත් සීල කුසල ධර්මයේ ශක්තිය ඉෂ්ඨාර්ථ සියලු දේවතාවුන් විසින් අනුමෝදන් වෙත්වා. සම්බුදු සසුන සරකිත්වා. සදාරතුන්ගේ සදහැ ගුණය වඩා වර්ධනය කරගෙන පිණිසත් පරමාර්ථ ධර්මයේ පිළිසීමට වාසනා ශක්තිය ලබා හැමදෙනාටම පරමාර්ථ ධර්මයේ ඔස්සේ අධිගමලාභී තත්ත්වයට පත් වීමට මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආස්කාර සත්කාර බුම්මත් දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතවා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු සම්මා සද්ධම්ම දේශනං චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. සාදු සාදු සාදු.
මෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවට පත්වුනේ. අපි විරාමයක් ලබායින් පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවතත් සම්බන්ධ වෙනවා. ධර්ම සාකච්ඡාව තුළ තවත් බොහෝ ප්‍රශ්න දහම් ගැටලු නිරාකරණය කරගන්නට අපේ හාමුදුරුවෝ වහන්සේ ඇසුරේ අපට ඉඩ අවකාශ ලැබේවි. ඒ නිසා ඔබේ හිතේ ඇති මේ දහම් ගැටලුව අද දවසේදී සාකච්ඡා කරන බවට විශ්වාසයක් ලබා නෙත් සමග මෙත් පාමුල සමග රැඳී සිටින්නට ආරාධනා කරමින් අපි විරාමයකට යමු වෙන මොහොතේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් කුසල් උන්වහන්සේට උතුම් ධර්මාවබෝධයේ පිණිසම පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් විරාමයක් ලබා ශ්‍රාවක පින්නතුන් බොහොම ගෞරවයෙන් මේ ධර්මය අහන්නේ. වගේම අප්‍රමාණ ගෞරවයක් අපේ කරු දේශකයන්න් වහන්සේ පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරුවෝ වහන්සේ කෙරෙහි තිබෙන්නේ. ඉතින් සියලු දෙනාම හැම විටම අපේ හාමුදුරුවෝ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ හැම දෙනාගේම හිත තුළ තිබෙන්නේ තව චිරාත් කාලයක් මේ ධර්මයේ නෙත් ඇසුරේම අපේ හාමුදුරුවෝ වහන්සේ ඇසුරේම අහන්නට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවේ. ඒ නිසා කොතරම් අසීරුතා මත වුණත්, කොතරම් අපහසුතා මත වුණත්, කොතරම් අසනීප තත්ත්වයන් මත වුණත් ගිලන්ව වැඩ හිටියතුන් වහන්සේ මේ ධර්මාසනයට ප්‍රවේශ වූ විට වැඩම කළ විට බොහොම ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මේ ධර්මය ඔබ වෙනුවෙන් දේශනා කරන්නේ, අප වෙනුවෙන් දේශනා කරන්නේ. ඒ නිසා මේ ධර්ම ශක්තිය උන්වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ නිවීම පිණිසම වේවා කියලා බොහොම ගෞරව සිතින් අපි ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහනේ ධර්ම සාකච්ඡාව ආරම්භයේදී බොහොම ගෞරවයෙන් නැවත වාරයක් ඔබ වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන්නේ. අවසර ස්වාමීන් වහන්සේ දේශනාවේ ඔබ වහන්සේගේ ආරම්භයත් එකේ සමගාමී වූ කාරණා කිහිපයක් වෙතට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගිලන් බව පිළිබඳවත් ඔබ වහන්සේ කතා බහ කරපු නිසා ස්වාමීන් වහන්සේ ඇතැම් රෝග තිබෙනවා. බුද්ධ කාලීන සමාජය අපි අහලා තිබෙනවා. අදිෂ්ඨාන ශක්තියෙන් යටපත් කළාය කියන කාරණය. මෙහිදී අර්ථ ගැන්වෙන්නේ කුමක්ද කියන කාරණේ අපිට හරියට පැහැදිලි මදි. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියෙන් ඕනෑම රෝගයක් යටපත් කරන්නට පුළුවන්. සහ මහරහතන් වහන්සේලා ඇතුළු අධිගමලාභී උතුමයන්න් වහන්සේලාගේ ඒ අධිගම ශක්තිය යම් ආකාරයකට රෝග පීඩාවකට පත්වීම යටපත් කරන්න පුළුවන්ද කියන කාරණය මට අද ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මොකද අපි මම මෙහෙම අහන්නේ ඔබ වහන්සේ විතක ගිලන් වුණා ධර්ම දේශනාවක් සිදු කරන්නට ධර්මාසනයේ වෙත වැඩ කළාට පසුව ඒ තිබෙන ශක්තිය රෝග පීඩාව සමනය වන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ තුළ මොකක් හෝ විශේෂත්වයක් ඇති කියන පූර්ව නිගමනයේ ඉඳලා මම වහන්සේගෙන් මේ පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් වෙතට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තුනුරෝණී අසීමිත ගුණ රැඳුණු හදවතකින් උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට කවදා තීල සම්පත්තිය තමා උපරිම ශක්තියෙන් සුරක්ෂිත කරගත් පැවිදි ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි, මගේ භාග්‍යවතුන් වහන්සේ රෝග පිළිබඳව විශේෂඥවරයෙක්. එක පැත්තකින් කෙලෙස් රෝගය පිළිබඳව, ඒ කියන්නේ මානසික රෝග පිළිබඳව, අනිත් පැත්තෙන් කායික රෝග පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ තරම් ගැඹුරට විශ්ලේෂණය කළා විතරක් නෙමෙයි, රෝගය, රෝග නිදානය, රෝග නිදාන නිරෝධය, රෝග නිවාරණ මාර්ගය කියන මේ ධර්මතා හතර තථාගත ධර්මයේහි ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එයින් මම හිතන්නේ වැඩියෙන් මේ වෙලාවේ ඉස්පත කොට මගෙන් අහුව ප්‍රශ්නේ වර්ණ පුතා කායික රෝග පිළිබඳව. එහෙමයි සර්. එතකොට අපේ මේ සිතක් කයත් අතර තියෙන සම්බන්ධතාවය අපි මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ අවධානයට ලක් වුණු බව සිහිපත් කරගන්න ඕනේ. අපි හුඟා රෝගාබාධයන් කයට වැළඳෙන නමුත් සිතින් තමයි ඒ රෝගාබාධවල පවතින අසනීප සනීප එහෙම නැත්නම් දුක සැප දෙක අත්දකින්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම භාග්‍යවතුන් වහන්සේට වැළඳුණා කායික රෝගයක් ලෝහිත පක්ඛන්දිකා රෝගය වශයෙන්. ඒ ලෝහිත පක්ඛන්දිකා රෝගය උන්වහන්සේ සමාපatti සුවය තමන් වහන්සේ පරිනිර්වාණයට පත්වීම සඳහා වැළඳුණු රෝගයක් බව හඳුනගෙන ඒත් උන්වහන්සේ තව භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවන්ගේ සිවුරක් පිරිස වික්ත වනතුරු, විනීත වනතුරු, විසරද වනතුරු, බහුශ්‍රත වනතුරු තමන් වහන්සේ ප්‍රාර්ථනා කරගෙන ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාව. තමන් වහන්සේ මුණ ගැහිලාම අර මම මතක් කළානේ ගිලාණු තුන්දෙනෙක් පිළිබඳව. ඇතැම් කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්නම ඕනේ. භාග්‍යවතුන් වහන්සේගෙන්ම ධර්මය අහන්නට ඕන. සමහර කෙනෙකුට ධර්මාර්ගයට පිවිසෙන්න. එතකොට දැන්
උදාහරණයක් වශයෙන් අපි කාටකට කිව්වම වර්තමානයේ පින්කම් කරලා මෛත්‍රී බුදුන් දැක චතුරාර්ය සත්‍ය ධර්මය අසා නිවන් දකින්නට කියලා අපි ප්‍රාර්ථනා කරන එකේ භවගාමී සංසාරේ ගමන් කරන්න වෙන නිසා ඒකේ ප්‍රශ්නයක් තියෙනවා ඇත්ත. නමුත් සමහර ශ්‍රාවකයෙකුට එයමයි ප්‍රත්‍ය වෙන්නේ. මෛත්‍රී බුදුන් දැක චතුරාර්ය සත්‍ය ධර්මය අහලා එතෙන්දි තමයි යාර මාර්ගඵල ධර්මය තහවුරු වෙන්නේ. ඒ කියන්නේ සසරේ ප්‍රාර්ථනාවක්. සසරේ ප්‍රාර්ථනාවක්. ඉතින් අපි ඒක වර්තමානයේ ප්‍රාර්ථනා කළාට වරදක් නෑ. නමුත් අපිට ඒක මෙපිටින් පුළුවන්කම තියෙනවා නම් මේ ගෞතම සාසනය තුලම ආර්ය ධර්මය අවබෝධ කරගන්න අර සංසාර තරණය තුල මෛත්‍රී බුදුන් බුදු වෙන තුරු යන ගමනේදී තියෙන දුක් සහිත ස්වභාවයන් ඉවත් කරගන්නත් පුළුවන්. ඒ වගේ මේ ශ්‍රාවකයෝ ඉන්නවා ගෞතම බුදුහාමුදුරුවෝ දකින්නම ප්‍රාර්ථනා කරගෙන නැහැ. ඊට පූර්ව ශාසන. ඒ නිසා ඒ බඳු අයට පිහිට වෙන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ තව තෙමසක් මේ රෝගය ඉස්පතු නොවේවා කියන අදහසින් තදින්ම සමාපatti සොයන අදිෂ්ඨාන කරනවා. එතකොට බලන්න ඒක හිතේ ශක්තියනේ බලපෑවේ අර රෝගය යටපත් කරගන්න. ඒ රෝගය යටපත් නොකරගත්තා නම් උන්වහන්සේ ඊට 3 මාසයකට පෙර අනපේක්ෂිත මොහොතක පිරිනොම් පාන්නේ තිබුණා. ඒක හිතේ ස්වභාවය. ඊළඟට පිළිපොත් වහන්සේ ගත්තාම රහතන් වහන්සේලා දකින්නට බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකෙක් කියලා කොහොමද ස්වභාවය? කච්චිතේ කමනීය, කච්චියාපනීය. කොහොමද යැපෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද? මැරෙයි කියලා හිතනවද කියලා යහන්නේ සරලව. අනේ බහු දුක්ඛෝ අයං කායෝ. අනේ හැම මුළු කියන්න බැරි තරම් ලොකු දුකක් මේ කයේ දැනෙනවා. ඒ නිසා මට නම් හිතෙන්නේ මැරෙයි කියලා. ඒ තරමේ වේදනාව. අන්න එතකොට කියනවා හැඟීමෙන් සමාධියට හිත ගන්න. රෝගේ පිළිබඳව දැන් මනසේ හැඟීමනේ කයේ තියෙන රෝගාබාධ වල වේදනාව දැනෙන්නේ. එතකොට හැඟීම සමාධියට කොට නැගුවාට පස්සේ හැඟීම ඉවත් වෙනවා සමාධිය හිත පිහිට. ඒ කියන්නේ දැන් අර අපි සාමාන්‍ය මිනිසුන් විදිහට හිතගල් කරගන්නවා කියලා කියනවනේ. තරහකදී හරි වගේ දුමකදී හරි වේදනාවකදී හරි ඒක සමාධියක් බවට පත් කරගැනීම හිත කියන්නේ. ඔව් විතක්ක සංකාන සූත්‍රය උගන්වන්නේ ඒ ටිකම තමයි. යම්කි රෝගී තත්ත්වයක් වෙනවා නම් ඒ විතර්ක කරන්න. ඒකට මම ඉස්පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඒක යටපත් කරන්න. ඒක එහෙම වෙනවනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි හිතමු එමෙ යටපත් කරගන්න තරමට නොහැකියට තමයි සමහර අවස්ථාවල දැන් අපි බස් රථයක යනවා කියලා හිතමු. එතකොට වමන යන්නේ. එයා ඒ නියමිත ගමන ගිහින් අවසන් වෙනකන් ඒක මානසික දරාගෙන යටපත් කරගෙන ඉන්නේ. බස් එකෙන් බැස්ස ගමන් යන වමන. හැබැයි යටපත් කරගෙන බැරි අයට අර බස් රථයේදී වමන. මේ තමයි අධ්‍යාත්මෙ මැනගන්න පුළුවන් හොඳ සාධකය. ඕනම දෙයක් ඒ විදිහට දරා ගන්න පුළුවන් අවශ්‍ය අවස්ථාව උදා වෙනවා. සදා මුළුමනින්ම නෙමෙයි. ඒ අවශ්‍ය අවස්ථාව උදා වෙන තුරු පරිසරය සකස් වෙන තුරු. ඇතැම් රෝගයක් දරාගෙන ඉන්නේ. මොකද මම දන්න බොහෝ කාරණා තියෙනවා ඒ පිළිබඳව. උදාහරණයක් වශයෙන් ගත්තාම රෝග ගත්තොත් මානසික රෝග පැත්තට මම හැරෙන්න සමහර කෙනෙක් ඉන්නවා මට හොඳ අත්දැකීමක් තියෙනවා මේ ස්ථානයේ මේ ආසන්නයේ සිද්ධ වෙච්ච తాවකාලික පැවිදි අම්මා කෙනෙකුගේ අභාවය පිළිබඳව හොඳ කාරණා. එහෙමයි. ඒ අම්මා හවස සම්බුද්ධ පූජාව මෙහෙවුණු ලැබුවා. සම්බුද්ධ පූජාව මෙහෙवला ධර්ම සාකච්ඡාව තියෙන්නේ එතුමිය තමයි මෙහෙවන්නේ. එහෙමයි. නමුත් එතුමිය ඊළඟ ධර්ම දේශනාවේ අගහරිනකොට කොහොමද අපේ හඳුරන්නේ මට ටිකක් පොඩි අපහසුයක් තියෙනවා මම පොඩ්ඩක් එළියට ගිහින් ඉන්න. මට වැඳලා අපේ දානශාලාවට ගියා. එහෙමයි. මම හිතුවා මල මූත්‍ර කිරීමේ වමනාවක් වෙන්නේ නැති. තව විනාඩි කිහිපයකින් විනාඩි 4-5කින් මට පණිවිඩයක් එනවා. අහවල් අම්මාට හරි ගොඩක් අන්තිමයි. අසනීපයි. හැබැයි අපේ වැඩසටහන එතුමීගේ වැඩසටහන කරනකොට හිටියා. අපේ වැඩසටහන කරනකොට දැන් හිටියා. මේ ඔක්කොම ශාලාවට එකතු වෙලා උන්නා මේ ඔයා කරද එයාගේ පුතා කොන වැඩ කරන පුතාට දොරකතර පණිවිඩයක් දීලා. දැන් වාර දෙකක් ඇහුව පුතා එනවද කියලා. දැන් මෙයා බංකු ඔක කොටයක් තියලා ඒක තමයි දැන් ඉන්නේ. පුතා ඇවිල්ලා වාහනෙන් බැස්සා. ඇවිල්ලා පුතා අම්මේ කියලා අත තිබ්බා. පුතා ආවද කියලා ඇහුවා. එච්චරයි කතා කරන්න හම්බුනේ තප්පර 5ක් කියන්නේ අභාවෙටපත්. දැන් අර පුතා දැකීමේ වමනාව. අර අම්මගේ මනස තුළ ඇති වෙච්ච නිසා පණ අල්ලගෙන හිටියා කියලා අපි කියනවා. එහෙමයි. ඔය අපිට හැමදාම දායකත්වයේ දරන පద్මා ශිවපාලන පින්වත් මහත්මිය ස්වාමියාගේ අභාවයක් සිද්ධ වුණේ ওই විදිහටම. මට පුතා බලන්න ඕන පුතා දෙන්න කියන්නේ කියලා පద్මා ශිවපාලන අක්කගේ ශිවපාලන අයියා කියලා පුතා අවසානයේ දැක්ක විතරයි ඊට පස්සේ ප්‍රාණය නිරුද්ධ අපි කියනවා අනිත්තර පණ අල්ලගෙන හිටියා වගේ. ඒක ප්‍රාණය නිරුද්ධ වෙන්න යන එකනටත් පුළුවන් නම් ප්‍රාණය නවත්තගෙන ඉන්න. මේක හොඳ සාධකයක් හොඳ පරිවිඩයක්. මේ සාකච්ඡාව වහන උගත් වෙන මේ පිළිබඳ අත්දැකීම. ඒ වගේ පරිසරයේ ලැබෙන තුරු
අවශ්‍ය කාරණා සම්පූර්ණ වෙනතුරු සමහර වෙලාවට රෝගය යටපත් කරගෙන ඉඳීමේ හැකියාව. හෘදයාබාධ තත්ත්වයක් හිතමු. සමහර කෙනෙක් හිත ගමන් හෘදයාබාධයෙන් අභාවයටපත් වෙන හැබැයි සමහර කෙනෙක් හෘදයාබාධයෙන් සිද්ධ වෙලා ඒ ආරම්භ වෙලා හිතේ ශක්තිමත්ව එයා යම්කිසි අරමුණක් වෙනවා නම් යමක් කියන්න තියෙනවා නම් ඒක කියලා ඉවර වෙනකන් සමහර වෙලාවට ඒ රෝගී තත්ත්වයෙන් මරණයටපත් වෙන යන්නගෙන ඉන්නේ. ඒක මරණයටපත් වෙන රෝගී තත්ත්වයෙන් හිත පාලනය කරන හිතේ ශක්තිය හැදෙනවා නම් සරල ජීවිතයේදී රෝගාබාධ තත්ත්වයන් තරගෙන ඉන්නවා කියන කාරණා ගැන විශ්වවිද්‍යාලයක එකක් නෙමෙයි. දැන් මේ ධර්මය අහන්න සාකච්ඡා කරන අයට ඕනෑ තරම් ජීවිතය අත්දැකීම් මේක සමාන නියම නොවේ. දැන් සමහරකට අපි හිතමු තද බඩේක කුමක් කියනවා. තද හිසේක මත දතේක කුමක් කියනවා. සංගීත සංදර්ශනයට සම්බන්ධ වෙන ගායකයෙක් කියලා අපි හිතමු. එයා දැන් වේදිකාවට නගින්නත් ඔන්න මෙන්න කියලා තියෙද්දි එයා හිතනවා මම කරන්න බැරි වේද මම ආපහු යන්නද? නෑ මම කොහොමද මේක කරනවා කියලා හිතන්නේ. මේ ගීත දෙක හරි තුන හරි ගායනා කරලා ඉවරලා වේදිකාවෙන් බැස්ස ගම එයාට අර ඔලුවක කුමා පහ වෙනවනේ. එහෙමයි. ඒ පුතාට කතරේ වගේ අත්දැකීම්. එහෙමයි සර්. සමහර රෝග අත්‍යවශ්‍ය කාරණා. ඔයාට ඒකට සහභාගී නොවීම බෑ. නමුත් යටපත් කරලා අසනීපේ යටපත් කරලා අර කටයුත්ත ඉවර වුණා විතර. හැබැයි මම දන්න උගක් අය ඉන්නවා මේ පැපොල රෝගය කියලා අපි හිතමුකෝ. විභාගෙට වාඩි වෙනවා. විභාගේ ඉවර වෙලා අන්තිම දවසේ කරාවා ගිටි කාලා වුණා අරගෙන මෙන්න අපව රෝගී ඉස්පත් වෙනවා. එහෙමයි. එතකොට කොහෙන්ද මේ යටපත් කරගෙන තිබුණේ? සිතේ ශක්තිය තමන්ගේ වෙනත් අවශ්‍යතාවයකට හිත ආයෝජනය කළාම කයත් එක්ක තියෙන සම්බන්ධතාවය, කයත් එක්ක තියෙන අපහසුතාවය ඉවත් කරගැනීමේ පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඒක පුදුමාකාර හැකියාවක්. හැබැයි පුහුණු කරපු දැන් සමහර වෙලාවට අර ඉගෙන ගන්න දරුවා පුහුණු කරලා නෙමෙයි. එහෙමයි. ඒක අපි හිතක් භාවනාවෙන් පුහුණු කරාට පස්සේ අපිට පැහැදිලිවම ශක්තිය තියෙනවා ඕනම රෝගී තත්ත්වයක් සමාන කරගෙන තමන්ගේ අදාළ කාරණාව හරියට සාර්ථකව ඉෂ්ට කරලා ඉවරනට පස්සේ ආයිත් රෝගී ඉස්පත් වෙනවා. දැන් ඒ නිසා වෙන්නේ නැතිනේ කිලෝ 60ක් 70ක් 80ක් වල මේ ශරීරය මේ අපේ කායික අපි පේන මේ දකින්න ශරීරය 이르දිම හැකියාවකින් ඉහළට ඔසවන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ ඉති ශක්තිය නිසා වෙන්නේ. ඉති ශක්තිය කියන්නේ ඒකට කියමු අපි මනෝමය ශරීරය බහැරට අරගෙන මනෝමය ශරීරය ඇතුළට භෞතික ශරීරය පිවිසවන්න පුළුවන්. එහෙමයි සර්. එතකොට මනෝමය ශරීරය කියන්නේ සැහැල්ලු එකක්. මනෝමය ශරීරයේ ස්වභාවය නිසා භෞතික ශරීරයෙන් කරන කිලෝ 60 ගණනාවක බාර සැහැල්ලු කරගන්න පුළුවන් මනෝමය ශරීරය නිසා. එතකොට මේ ශක්තිය ගොඩනගන්න පහසුයි. එතකොට මට මේ නැගුණු ප්‍රශ්නේ තමයි මේ අර වහන්සේ කියපු එක ආධ්‍යාත්මික ශක්තිය, හිතේ ශක්තිය, සමාධිමත් හිත මේ සියලු දේවල් එක හිත ශක්තිමත්ව ගොඩනැගීමත් එක්ක යම් ආකාරයකට කායික රෝගී පීඩාවන් යටපත් කිරීමේ අවකාශය තියෙනවායි කියන කාරණේ. එතකොට දැන් අපි ඔය සඳහා උපයෝගී කරගන්න කායික රෝගී තත්ත්වයන් යටපත් කරගන්නට වැඩි වශයෙන්ම බෞද්ධයන් ඉදිරි උපයෝගී කරගන්න අවස්ථාව තමයි මේ පැත්තේදී ධර්මයේ පැත්තේදී පිරිත. පිරිතයි ගිලන් බවයි අතර මොන වගේ සම්බන්ධයක් තියෙන ස්වාමීන් වහන්සේ? මොකද දැන් බොජ්ජංග පිරිත් දේශනාවන් අපි ශ්‍රවණය කරනවා, සජ්ජායනා කරනවා. ඒ තුල අපේ අපේක්ෂාව වෙන්නේ තියෙන රෝගී තත්ත්වයක් තියෙනවා නම්, පීඩාවක් තිබෙනවා නම් ගිරිමාන සූත්‍රය වගේ සූත්‍ර දේශනා සුළු යටපත් වේවායි කියන හැඟීම. එතකොට ඒ එක පැත්තක්. ඒ වගේම දැන් එවැනි අත්දැකීම් තුළ බුද්ධ කාලීන සමාජයේදී භික්ෂුන් වහන්සේලා ඒ රෝග පීඩාවන් එක්ක එක පැත්තකින් තමන්ට කායිකව දැනෙන වේදනාව යටපත් කරනවා වගේම ධාර්මික පැත්තෙන් හිත ඉහළට ගේනවා. තමන් වහන්සේගේ පිරිනිවන් පෑම වෙන්න පුළුවන්, නැත්නම් අපවත් වීම වෙන්න පුළුවන්, සාමාන්‍ය මිනිසෙකුගේ අභාවය වෙන්න පුළුවන්. ඒ තත්ත්වයේදී හිත යම් ආකාරයේ ශක්තිමත්ව ධර්මානුකූල පදනමක පිහිටලා තියෙන්නේ කියන කාරණේ අපිට පැහැදිලි වෙන්නේ. ඔව් දැන් බාහිර වශයෙන් කෙනෙකුට ලැබෙන ආශිර්වාද. දැන් අපි හිතමු අපේ පුතා ඇතුළු මුළු මහත් ලක්පැසි ලෝකයෙන් අපට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. ඒක බාහිරින් මාවෙත එවන අධ්‍යාත්මික තරංග විශේෂයක්. ඒක හෘදයාංගමම කරන්නේ. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී සුවපත් වේවා. මම කියන පුතා ඔයා නිදුක් වේවා, නිරෝගී සුවපත් වේවා. එතකොට ඒ බාහිර වශයෙන් යොමු කරනා වූ ශක්තිය සමහර රෝගීන්ට එහෙම සුවපත් භාවයට අදිෂ්ඨාන කරනකොට සත්‍යක්‍රියා කරන්න කියලා කියන්නේ ඒකනේ. එහෙමයි. එතකොට එහෙම යම් කිසි සත්‍යක්‍රියාවක් කරන විට ඒ සත්‍යක්‍රියාවේ බලෙන් රෝග මූලය තුළ තියෙන ප්‍රබල තත්ත්වය අවසන් කරවීමේ සාමාන්‍ය මට්ටමට ගෙනීමේ හැකියාව ආධ්‍යාත්මික තරංග බලය තියෙනවා. ඒක එක පැත්තක්. ඊළඟට ඒ පිරිද්දේශනාව ගත්තොත් ඒකේ ශබ්ද තරංග හරහා ඒකේ තියෙන ආධ්‍යාත්මික තරංග හරහා තෙරුවන්ගේ ගුණ මූලික කරගෙන මේ විශ්වයේ අදත් වැඩිින්න තුරුවන්ගේ ගුණය තමයි සත්‍යක්‍රියා කරන්නේ.
එදා වැඩි හිටියා වෙන්නත් පුළුවන්. ඒ කෙනෙක් ඒ ආරම්භ කරගන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවමානයි කියලා අදිෂ්ඨාන කරගෙන මේ තේන සත්‍යවද්දේ කියනවා. එහෙමයි. රතන සූත්‍රයේ කියන බුදුගුණ ටිකක් ජම්බුද්ද සෙට්ටෝ පරිවර්ණේ ඉසුති. කියන මේ උත්තරීතර පදවිය ගත්තොත් අපි ඒකට ඒ තේන සත්‍යවද්දේ කියලා කියනකොට ජීවමාන බුදුහාමුදුරුවෝ අදත් වැඩ ඉන්නවා. ඒ බුදුහාමුදුරුවෝගේ ශක්තිය මට වේවා අපට වේවා අහවල් රෝගියට වේවා කියලා හිතනකොට ඒ උත්තරීතර ශක්තිය බලය කරනකොටගෙන මෙයාට සහනයක් ශාන්තියක් එන්න පුළුවන්. අපේ අන්තරමට මද අවසර දැන් එතකොට ඕනෑම පිරිතකේ බලය තියෙනවාද නැත්නම් ඔය දැන් රෝග පීඩාවදී අපි බොජ්ජංග දේශනා හෝ ගිරිමානන්ද සූත්‍රය වගේ විශේෂ වූ සූත්‍ර දේශනාවන් විතර යනවානේ. ඕනෑම පිරිතක තියෙන බලය එක හා සමානද නැත්නම් මේ සඳහා විශේෂ වූ දැන් ගිරිමානන්ද සූත්‍රය ගත්තොත් ගිරිමානන්ද හඳුරු අඳුරන ආබාධ අහෝසීති කියන බොජ්ජංග දේශනා ඔක්කොගේම අවදාන කියන්නේ ඒකනේ. එහෙමයි සර්. නමුත් ගිරිමානන්ද සූත්‍රය කියන්නේ දස සංඥා සූත්‍ර ආభాස. දස සංඥාව මෙහි කරන්නේ. ගිරිමානන්ද හඳුරුව අධ්‍යාත්මිකව උන්වහන්සේ විසින් දස සංඥාව මෙහි කරන විට කයේ තුල තිවිච්ච දැඩි ගිලන් බව තුලතිච්ච රෝග මූලයක් සංසිඳුණා. හැඟීමෙන් හිතවත් වෙලා ධම්මට්ටි කියන தත්වයට ධර්මයේ හිතන්න පටන් ගත්තා. ධර්මයේ හිත පිට ගන්නකොට උන්වහන්සේ ආනාපාන සතිය වෙනකන් අනිත්‍ය සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා ආදීන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා පහත් සංඥා සබ්බ ලෝකේ අරවිද සංඥා සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියන තණ්හාව ආනාපාන සතිය කියන තණ්හාව මෙන්න මේ විදිහේ අනුප්‍රභේද පිළිවෙලින් යුක්තව සබ්බ ලෝකේ අරවිද සංඥා ලෝකයේ අනිවිත ලෝකයේ කෙරෙහි ඇලීම් තියෙන සංඥා සියල්ල සංසිඳු උන්වහන්සේට ලෝකේ සියල්ලට අයිති මේ කය එසා කය පිළිබඳව ඇති හැඟීම දුරු කරගෙන කායानुපස්සනාවෙන් චිත්ත ශක්තිමත් කරගෙන උන්වහන්සේට ආධ්‍යාත්මික ධර්ම සාධකරේ ගන්න ඒක උපකාර වුණේ. සත්‍ය බොජ්ජංග ධර්ම උනත් කිව්වේ වෙනේ ගන්න. සති ධම්මයේ විරියපී පස්සත් සමාධි උපේක්ඛා කියන මේ ධර්මතාහට මෙනේ කරන කයි එයාට ධර්ම ශක්තිය ධර්ම ශාන්තිය හේකොට දැනෙනවා. ඒ තමා තුළම හටගත්තා වූ තමා තුළ ප්‍රවර්ධනය වුණා වූ ධර්ම ශක්තිය තමයි අර රෝගීකට සුවපත්. එතකොට අපි සාමාන්‍යයෙන් ගිහියන් විදිහට අපි සාමාන්‍ය දැනුමක් තියෙන අය විදිහට කටයුතු කරනකොට මේ පිරිත් සූත්‍ර දේශනාවල අර්ථය හඳුනා ගැනීම වැදගත්කමක් තියෙනවා. පුතා ඇහුවේ හැම සූත්‍රයකින්ම තුනුරුවන්ගේ ගුණ කියවෙන්නේ නැහැ නේද? අපේ සමහර තුනුරුවන්ගේම ගුණ කියවෙන සූත්‍ර හැටියට රතන කියන සූත්‍රය වැදගත්. අර බොජ්ජංග සූත්‍ර වල තියෙන ධර්ම රත්න ගැන මේක බුද්ධ රත්නේ කතාවක් නේ. ඒක සංඝ රත්නේ කතාවක් නේ. එතන තියෙන ධර්ම රත්නේ කතාව. එතකොට අපිට ඕනෑම පිළිතකින් ශාන්තියක් උදාපත් වෙන අතර හැම පිළිතක්ම හැම රෝගයකටම හේතු කුත වෙන්නේ. ඒක මිනිස්සු අහන්නේ මේ අහවල් රෝගයට දැන් ඔය අපි පිළිපොතේ අගහරින් තියෙනවා දතේ ගැක්කුමට රතන සූත්‍රයෙන් ගාථාවක්. ඊළඟ ඒ ගාථාවෙන් සත්‍යක්‍රියා කරනවා. ඒ ගාථාව 108 වතාවක් සත්‍යහදා කරනවා. එතකොට ඒක ජීවම් ක්‍රමයක්. බුද්ධ මන්ත්‍ර කියලා ක්‍රමයක් කියන්නේ ජීව ගුණයක් උපදිනවා කියන එකයි. සජීවී ගුණයක් උපදිනවා කියන එකයි. ඒ සජීවී ගුණය මූලික කරගෙන මුළු පිළිතෙම නෙමෙයි. ඒක පිළිත් ගාථාවක් කියවෙන්න පුළුවන්. ඒ වගේ ඇතම් සූත්‍ර දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කර්ණමිත සූත්‍ර කියන්නේ කෙලින්ම භාවනා. මෛත්‍රී භාවනාව. ඒ මෛත්‍රී භාවනාවේ බලයෙන් තමයි ඒ රෝගියාට සුඛීසුපත් භාවය ලැබෙන්නේ. එතකොට මංගල සූත්‍රය ගත්තොත් තුන් සූත්‍රේ මංගල සූත්‍රේ නේ බුදුගුණ. මංගල සූත්‍රයේ තියෙන කෙලින්ම කෙනෙකුගේ දියුණුවට හේතු වෙන කාරණා. ඒක සත්‍යයි කියලා ධර්මයේ සත්‍යයි ඉදිරි මෙහෙ කරන්නේ. අපි තුන් සූත්‍රයේ මුලක් ගන්න සත්‍යයනා කරන වැඩිපුර දේශනා කරන තුන් සූත්‍රනේ. ඒ තුන් සූත්‍රයේ තුල තියෙනවා ත්‍රිවිධාකාර අංග වලින් යුක්ත ගුණ. මංගල සූත්‍රයේ දියුණු වෙන කාරණා ගැන කියලා ඒක සත්‍යයි කියනවා. රතන සූත්‍රයේ තුනුරුවන්ගේ ගුණ ගැන කතා කරනවා. කර්ණමිත සූත්‍රයේ මෛත්‍රී භාවනාව ගැන කතා කරනවා. ඒ නිසා ඒ තුලින් සෑම පැත්තකින්ම අපේ හිත ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සර්ප විෂට කන්ද පිළිවෙල. ඒක පටන් ගන්නෙම සබ්බාස් විස જાතින. දිබ්බමන්තා ගදන්තිය. යං නාසේ සිවිසං ගෝරං සේසංචාප පරිසයන් ආනක් එත්තම් දබ්බත් සබ්බදා සම්පාන. අර සීකුලයන්ටම මෛත්‍රී කරන්න කියපේක හකුළු වල දේශනා කරනවා. එතකොට මුළු සූත්‍රෙම කියන්නේ ලවන්න නැත්නම් එතකොට අපි හිතමුකෝ සබ්බාස් විස જાතින කියන මේ පිළිදේශනාව ගාථා සජ්ජායනා කළ දෙවරට කියේ බල්ල හපන්නේ කියනවා. එහෙමයි. ඒතර විශේෂ ශක්තියක් කොට විශේෂ ශක්තියක් ඒ මුල්මහත් පිළි ඇත්තටම අපි යන්න දැන් කර්ණමිත සූත්‍රය ගත්තත් ඒකෙන් මුල පුරාණ පිළිපොත්වල ඒක තියෙනවා මේ අලුත් පොත්වලින් ඒක ඉවත් වෙලා තියෙනවා. නමුත් ඔබ භාවිතා කරන පරණ පිළිපොත්වල කර්ණමිත සූත්‍රය කියලා පටන් ගන්න නැතුව යස්සානුසරණානේ කියලා ගාථාවක් තියෙනවා මුල. ඒ පුංචි ගාථාව තියෙන පිළිපොත්ම හොයාගන්න. ඒ ගාථාවත් කියලා පිළිතොර ගන්න. මොකද විශේෂත්වය සම්බන්ධ? ඒ ගාථාවේ සමස්තය හකුළු වල තියෙනවානේ.
ඒ සත්‍යක්‍රියා කරන්න පුළුවන් මේ ගාථාව. මේ සත්‍යක්‍රියාවයි ගාථාවේ අන්තර්ගතයේ අඳුරගෙනම තමයි පිටුරු පිටතර බයි. එතකොට මානව වහන්සේගෙන් විමසා සිටී අපි දැන් එතකොට දැන් ගිරිමානන්ද සූත්‍ර දේශනාව වගේ බොජ්ජංග පිරිත් දේශනාවල තිබෙනා වූ ධර්මයේ පිළිබඳව දැන් සප්ත බොජ්ජංගයන් පිළිබඳව වහන්සේ කිව්වා. ඒ වගේම දස සංඥාවන් පිළිබඳව කිව්වා. මේවා පිළිබඳ අවබෝධයකින් යුක්තව ශ්‍රවණය කිරීමයි හරි කියලා මට හිතෙනවා. හරිම දැන් උදාහරණ වශයෙන් ගත්තොත් බලන්න දැන් ග්‍රහපල වලට අපි ඒකන වැඩි අවධානය යොමු කරලා චන්ද්‍ර පිරිතයි සූර්ය පිරිතයි හරිය වටින ග්‍රහපල වලට. එහෙම. රාහු චන්ද්‍ර මොන්දල් කියන්නේ එතකොට එතන මේ රාහු අල්ලගත්තට පස්සේ චන්ද්‍රයා සූර්යයා දිව්‍ය රාජ දෙන්න බුදු ගුණ මෙහි කළා කියන්නේ. අනේ අපිව ගලවන්නේ කියලා බුදු ගුණයි මෙහි කළේ. එතකොට එතන අපිට ඒකේ පැහැදිලිවම ග්‍රහවල වලට තමයි කියන වටිනා ශාන්ති තියෙන්නේ. චන්ද්‍ර පිටරයි සූර්ය පිටතට ඒ වගේ සෑම පිරිත් දේශනාවක් පිළිබඳවම සිංහල අර්ථය දැනගන්න හැබැයි පාලි භාෂාවෙන් සජ්ජායනා කිරීමේ වැදගත්කමකුත් තියෙනවා. ඇත්තටම තියෙනවා. අපි අර්ථය දැනගත යුතු නිසා ඒකට කවියක් හදාගත්තට ඒකට ගද්‍ය කාණ්ඩයක් එකතු කරගත්තට සිංහල භාෂාවෙන් කමක් නැහැ. නමුත් ත්‍රිවිධේ බලය ඉන්නේ ශබ්ද සත්‍යත් එක්ක කියන ප්‍රාණ ශක්තිය හැදෙන්නේ එතන ඒ ශබ්ද උච්චාරණය කරන උච්චාරණයත් එක්ක. ඒක අපි දැන් අවුරුදු ගණනාවකට අපි හැමදාම හොගේ කිව්වයි කියලා මට හිතෙනවා. එහෙමයි සර්. ඒක නැවත මේ ඔබට සිහිපත් කරන්නේ මතක් කර දෙන්නේ හැමදෙනාම මේ ධර්මයට ලං වුණ අය බොහෝ වෙලාවට Tamanගේ අසනීප තත්ත්වයක් වේවා මොනවා හරි ගැටලුවක් වේවා මේ තත්ත්වයේ තුල පිරිත් සූත්‍ර දේශනාවල ආශිර්වාද ලබන්නට ආරක්ෂාව ලබන්නට යොමු වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක හරි වැදගත් කියලායි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ කාරණා පිළිබඳව විශ්වාසී තවත් ඒ පිළිබඳව විශ්වාසය තමයි පරම ඥාතිය කියලා අපි හඳුන්වන්නේ ධර්මයෙන්ම. ඒ නිසා තුනුරුවන් කෙරෙහි අසීමිත විශ්වාසයක් අපේ බෞද්ධ සමාජය තුළ තිබෙනවා. ඒ නිසා තමයි වැඩකදී දුකකදී පන්සලට දුවන්න අපි හාමුදුරනේ හදිස්සියකට දැන් බොහෝ වෙලාවට මොන දේ වුණත් සාමාන්‍ය ඉංග්‍රීසිාවක් ඇස්සක් හැදුනොත් දෙමව්පියන්ගේ ඔළුවේ තියෙන පන්සලට ගිහින් මොනවා හරි ඒ වෙනුවෙන් යමක් කරන්නට ඕන කියලා බෝධි පූජාවක් වෙන්න පුළුවන්, ප්‍රාර්ථනාවක් වෙන්න පුළුවන්, සත්‍යක්‍රියාවක් වෙන්න පුළුවන්. මේ විශ්වාසයත් එක්ක ගොඩනැගිච්ච දේවල්. මේක කමන්නේ දෙකේ විශ්වාසය අපව ජීවත් කරනවාද අපව ඒවේ ප්‍රතිපදායක භාවයට පත් කරන්නත් විශ්වාසයක් හේතුවක් වෙලා තිබෙනවා. ඒ නිසාම තමයි භාග්‍යවතුන්වහන්සේ අර පුතා මතක් කරවෙට විශ්වාස පරම ඥාති කියලා කිව්වේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු තමන්ගේ බිරිඳ ගැන ස්වාමියා ගැන බිරිඳ. ඒ වගේ මව්පියන්ට දරුවෝ ගැන, ශිෂ්‍යයන්ට ගුරුවරු ගැන, සහෝදරයන්ට සහෝදරියෝ ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් නම් තමයි ඒගොල්ලන්ගේ ජීවිතය ඇත්තටම සුන්දර වෙන්නේ. ඇත්තටම සාර්ථක වෙන්නේ. දැන් ස්වාමියාගේ ඉදිරියෙන් පිට වෙලා යන හැම තත්පරයක්ම අපහු දකින්නකන් ස්වාමී ගියවි ඉන්නේ අවිශ්වාසයෙන් නම් එයාගේ. තමහට යකායක් හරි කතා කළත් දුරකථන පණිවිඩයක් ලැබුණත් රාජකාරී දෙයක් කතා කළත් අවිශ්වාසයෙන් යුක්ත එක්ක මෙහෙ පිච්චෙනවා. අරය කතා කරන්නේ සමහර වෙලාවට රැකියාවට අදාළ දෙයක් වෙන්න පුළුවන් දුරකථන. එහෙමයි. එතකොට මේ සැකය අපි ඉදිරියට සාකච්ඡා කරන විචිකිච්ඡාව පිළිබඳව නීවරණවල මේ එක කාරණේට පුළුල් පරාසයක් කරන් තියන්නේ අපි ඒ පරාසය අල්ලගෙන තියෙන ගැඹුරු කොටසක් විතර. දැන් තීන මෙද්දෙක්කොත් අල්ලගෙන තියෙන්නේ බොහොම ගැඹුරු කොටසක්. විචිකිච්ඡා කිව්වොත් බුද්ධ කාන්තරේ ධම්මේ කාන්තරේ සංඝේ කාන්තරේ ඒ දරුවෝ පිළිබඳ සැකේ දුරු කිරීම වගේ සරල තැන. ඒවා ප්‍රායෝගික ජීවිතේ තමයි ඇත්තටම නීවරණවලින් ගොඩක් අපි වැට ගන්න. ඒ කියන්නේ ධර්මාර්ථයට වඩා ධර්මීය අවබෝධ කරන තත්ත්වයට යනකට කලින් ඊට මෙහා සුද්ධ කරගත යුතු ගොඩක් දේවල් තියෙනවා. දැන් බලන්න අපි මේ නීවරණ පාඩමනේ තාම යන්නේ. එහෙමයි සර්. දීන මිද්දේ කියන වචනේ කියන්න කොයිතරම් සාධක මන් දැන් එකතු කළා. එහෙමයි. ධර්මදේශනා 20කට වැඩි තාම දීන මිද්දේ කියන කතා කරන්නේ. එහෙමයි. ඒකට ඒ තරම් කතා කරන දේවල් තියෙනවා කරුණුමනේ. ඒ නිසා මේ තුනුරුවන් පිළිබඳ විශ්වාසය කියලා ගත්තොත් දැන් විශ්වාසය කියන එකට අපි කොතනින්ද අර්ථ ගන්න කියන එක ගැටලුවක් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න කියනවා. තුනුරුවන් විශ්වාස කරන්න කියනවා. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න කියලා කියන්නේ දෙවියන් වහන්සේ පිළිබඳ අත්දැකීම ලබන්න නෙවෙයි. ඒකට අනුමාන විශ්වාසය. බුදුහාමුදුරු විශ්වාස බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය. ධර්මයේ පිළිබඳ සංඝයා පිළිබඳ පිරිත පිළිබඳ ශාන්ති කර්ම පිළිබඳ තියෙන විශ්වාසය ප්‍රායෝගිකයි. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණය ගුණ අතර තියෙන එකක් තමයි ලෝකවිදු ගුණය කියලා අපි හිතමු. එතකොට බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු ගුණය සත්‍යයි කියන එක තේරෙන්න නම් මොකද්ද බුදුහාමුදුරුවෝ ලෝකයේ හැටියට හඳුන්වන්නේ ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. හැමදේම කැඩෙන බිඳෙන සුළු බව ලෝකයයි. යමෙක් යම් ජීවිතයකදී
යම් කිසි අනිත්‍යතාවයක් අත්දැකන එයා ඒ අත්දකලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාන අතර එක. එහෙමයි. මේ බුදුහාමුදුර ඇති වෙන හැමදේම නැති වෙනවා ලෝකේ කියලා වදාළ මේ බුදුබණ පදේ සත්‍යයක්මයි කියන ප්‍රත්‍යක්ෂය තුළ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විශ්වාස කරන්න පටන් ගන්න කෙනෙක්. එහෙමයි. එහෙම නැත්නම් අපි හිතමුකෝ යම් පිළිතක් දේශනා කරනවා කියලා. යම් කිසි කෙනෙකුට යම් කිසි කායික පීඩාවක් තියෙනවා රෝග පීඩාවක් ඒකට මේ පිළිත දේශනා කරවගන්නේ කිව්වම අර රෝගේ සමහන් වෙනවා නම් මේ පිළිත දේශනා බලයෙන් එයා ඊට පස්සේ විශ්වාස කරන්නේ. එහෙමයි. අපේ මේ කලින් විශ්වාස කරන්න කියලා එකක් නැහැ මේ ධර්මය. කරලා බලලා තේරුම් ගන්න ඕන. අත්දැකීම් ලැබුවට පස්සේ විශ්වාස කරන්න. එහෙමයි. වෙනත් ආගම් දාන්න අත්දැකීම් ලබන්න දෙයක් නැහැ. පූර්වයෙන්ම විශ්වාස කරන්න කිසිවිටක අවිශ්වාස කරන්න එපා. බුදුහාමුදුරේ මම අවිශ්වාස කරන්න කියලා නෑ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වේවා ධර්මයේ ගුණ වේවා අධාර්මික ජීවිත වෙන කෙනෙකුට යම් දවසක අධාර්මික ජීවිතයට අදාළ විපාකේ ලැබෙනවමයි කියන කාරණාව. ඒ උදාහරණයක් ගන්න මේ රටේ කෝටි ප්‍රකෝටිපතියන් කොච්චර කුඩු විකුණන සල්ලි හම්බ කරපුවා හිටියද? එහෙමයි. ඒ හිතුවේ නෑ කවමදාවත් මේ ආකාරයට ප්‍රතිසංශෝධනයක් මේ සමාජයේ කරමින් තමන් අහුවෙයි කියලා හිතුවේ. අද බලන්න කෝටි ප්‍රකෝටිපති මිනිස්සු අහුවෙනවනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ විපාකය ඒ කර්ම විපාක ලැබෙන හැටි. ඒක හැමදාම වහන්න බෑ වැරද්දක් විපාකයක්. එහෙමයි. ඒකෙම පිනට විපාක ලැබෙන්නේ නැහැ කියලා කෙනෙක් හිතනවා නෑ. එයාට පිනේ විපාක ලැබිච්ච දවසේ විශ්වාස කරනවා මගේ පින අහෝසි වෙලා නිසා නෙවෙයි මම 99 වෙන්නේ මගේ පින නිසා කියන කාරණාව එයා තේරුම් ගන්නවා. එහෙමයි. මම 99 රැගෙන ඉඳලා එකකින් ආවුනේ මගේ පාප කර්ම වල විපාක පටන් ගත්ත නිසා ඒ බුදුහාමුදුරු කම්ම විපාක ඥානයේ වශයෙන් වදාළයක් ඇද්ද ඒ ධර්මයේ ශක්තියයි කියලා විශ්වාස කරන්නේ අත්දැකීම් කොට පස්සේ. ඒ නිසා බුදුදහම අත්දැකීම මත පදනම්ව විශ්වාසය තබන්නට පුළුවන් ධර්මයක් බවට පත් වෙලා තිබෙනවා. එතනම තමයි දැන් මේ විශ්වාස කියන එක හොඳටම තෝරලා දෙන්න ඕන සමාජයට. ඔබ හොඳම තැනදී මේ ප්‍රශ්නේ ඉස්මතු කළේ මොකද වෙනත් ආගම් වල තියෙන විශ්වාසයයි බුද්ධ ධර්මයේ තියෙන විශ්වාසයයි දෙකක්. ඒ කියන්නේ නොපෙනෙන දේක් පිළිබඳ විශ්වාසයක් තබාගෙන සිටීම සහ පෙනෙන දේ ප්‍රත්‍යක්ෂ කරගෙන විශ්වාසය තැබීම දෙකක්. ඔව්. හැබැයි බුදුදහමේ අනුමාන විශ්වාසය පාදක වෙනවා ප්‍රත්‍යක්ෂ විශ්වාසය. දැන් මෙහෙම හිතමුකෝ කවුරු හරි කියනවා එන්න අවල් බෝධින් වහන්සේට පූජාවක් තියන්න ඒ බෝධින් වහන්සේ සත්‍යයි. එතකොට මම අනුමාන වශයෙන් පිළිගන්න ගන්නවා එහෙනම් මේ බෝධිය මෙයා කියනවා සත්‍යයි කියලා. සත්‍ය ඇති. මම යනවා බෝධි පූජාවට. මම බෝධි පූජාව කොට කීප විදිහට කරනවා. කරගෙන උනහම ප්‍රතිඵල පේනවා. ෂා දැන් මම ප්‍රත්‍යක්ෂයෙන්ම විශ්වාස කරනවා. මෙතෙක් මම විශ්වාස කරේ අනුන් කිව්ව නිසා. මම ප්‍රත්‍යක්ෂයෙන්ම විශ්වාස කරනවා මේකේ ගුණයක් තියෙන බව. ඒක පැහැදිලි කියලා දන්නවා. පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. ඒ කියන්නේ ඔබ වහන්සේ නොකියා කියන්නේ මේ පරම සත්‍ය කියන එක බුද්ධ ධර්මයේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම කොටාශය කියන එක ලෝකේ පරම සත්‍ය ඇත්ත ස්වභාවය. ඇත්ත ස්වභාවය. දැන් මේකට කාරණා සාරල ජීවිතේ උදාහරණයක් කියන්නේ දැන් අපිට කවුරු හරි අපි ආශ්‍රයකට කෙනෙක් ගැන කියනවා වෙන කෙනෙක් මේ එයා ඇත්තට විශ්වාස කරන්න එපා විශ්වාසෙ පුවත් එළිය පහල තියන්න එපා එයා හොරෙක් කියලා කියනවා. එහෙමයි. මම ඉස්සෙල්ලා මොනින් පිළිගන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති බලමුකෝ අපි කියලා හිතා ගන්නවා. එහෙම නැත්නම් අර කියපේ කියලා සන්තෝෂ කරනවා එහෙමද? ආහා කියලා කියනවා. අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් ආශ්‍රය කළා මොකවත් තුනේ නැහැ. නමුත් මෙන්න මෙයා එකවරක් ලොකු දෙයක් කරගන්න කරනවා. කියන අවුරුදු ගානට මාරියන්නේ එකපාරට. අවුරුදු ගානට හරියට එක සැරයක් එකක් කරනවා. ආන් තේරුම් ගන්නවා ප්‍රත්‍යක්ෂයෙන්ම විශ්වාස කරනවා අනේ මෙයා ගැන කියපේක මම විශ්වාස කරන්නේ නැති කේ වැරද්ද තමයි මේ තියෙන්නේ. දැන් නම් මම ප්‍රත්‍යක්ෂයෙන්ම මෙයා හොරෙක් කියලා විශ්වාස කරනවා කියලා විශ්වාසෙ අපි පිළිඅර ගන්නවා. ඒක තමයි වැදගත් වෙන හොඳම විශ්වාසය. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම අත්දැකීම නැත්තම් රවටෙන්නට පුළුවන්. පුළුවන්. දැන් ගොඩක් කරන්නේ මිනිස්සු දැන් සමගින් ජීවත් වෙන අවශ්‍යමෙන් දෙන්න වැරද්දක් කරන්නේ නැහැ. නමුත් කේලම් කියලා ඇති කරගන්න අවිශ්වාසය හරි භයානක අන්තර කේලම කියන එකට කොච්චර අකුසලයේ සිද්ධ වෙනවද සමගින් ඉන්න දෙන්නෙක් තුළ අවිශ්වාසය ඇති කරාම. එහෙමයි. බණපොතේ ඕනතරම් තියෙනවනේ මේ වගේ කතාපුවක්. එහෙමයි සනස. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇඟට පතර නොදෙනී තව කෙනෙකුගේ විශ්වාසය පළුදු කරලා තමනුත් අකුසලයක් රැස් කරගන්නවා. අකුසලයක් රැස් කරගන්නවා. එතකොට ඒ දෙන්නගේ පව ජීවිතේ සමහර බිඳ වැටෙන්න පුළුවන්. එහෙමයි. එතකොට බිඳ වැටෙන්න පුළුවන් කියන්නේ ඒ දෙන්න අතර කිසි අවිශ්වාස කරන දෙයක් තිබ්බේ නැහැ. එතකොට නිතරම බිරිඳ තමන්ගේ ස්වාමියා අවිශ්වාස කළොත් ඒ ස්වාමියා නිකන් මං ඉතින් කොච්චර හොඳට හිටියත් මං ගැන අවිශ්වාස කරනවා නම් මම වැරද්දක්ම කරනවා. ඒව කරපු විරිස් ඉන්නවා අපිට හම්බ වෙලා තියෙනවා. ඕනෑ තරම්. මම කවදාවත් මෙහෙම හිතුවේ නෑ. මගේ ඔළුවට මේක වැටුනේ මෙන්න මේ හේතුව නිසා. එතකොට ඒ බෙදමින්නතාවේ අකුසලයක් අය ගෙවන්න බෑ. ඒ කියන්නේ අසත්පුරුෂ සේවනය මේ. ඕ ඇත්තටම භයානක දෙයක්.
තව කෙනෙක් පිළිබඳව ඔබට අවිශ්වාසය ඇති වුණත් ඔබ අනිත් අයට ඒක හේතු ගන්නන්න එයා මෙහෙමයි කියලා නිගමන දෙන්න යන්න එපා. පූර්ණ නිගමනයක් දුන්නත් කවුරුත් පිළිගන්නත් එපා නොපිළිගන්නත් එපා. ඒ මැද ඉඳගෙන පවත්තන්න හිත. දැන් අර ඉස්සර කිව්වේ අහවලා හරි නරක චරිතයක් කියලා කිව්වම අවිශ්වාස කරන්නත් එපා. විශ්වාස කරන්නත් එපා. එතකොට කොතනද ඉන්නේ අපි? මධ්‍යම තැන. අවිශ්වාස කරන්නත් එපා කියන නිසා පූර්ණ විශ්වාසයක් කියලා නැහැ. විශ්වාස කරන්න එපා කියුව හින්දා අවිශ්වාස කරන්නෙවත් නැහැ. අපි ඒ දෙකම ඇද්දේ ඉන්නේ. ඒ කියන්නේ අපිට ඒකෙන් ලොකු හිතට හරි ගතට හරි තද බලපෑමක් නැහැ. තද බලපෑමක් නැහැ. මොකද මධ්‍යම ප්‍රතිපදාව තුළ බලපෑම අඩුයි නේද? දැන් උපේක්ෂාවෙන් බලනවා කියන්නේ මොකද අපි හඳුනන්නේ? උපේක්ෂාවෙන් බලනවා කියන්නේ බොහෝ වෙලාවට කියන අවස්ථාවක් තියෙනවනේ. ගණන් ගන්නේ නැතුව ඉන්න එකද එහෙම නැත්නම් ඕම තමයි කියලා හිත හදාගන්න එක මොකද්ද උපේක්ෂාව කියන්නේ? මේ මෙසේ විය වෙන්නත් පුළුවන්. මේ මෙසේ නොවෙන්නත් පුළුවන්. කියලා හැඟීමෙන් යම් කිසි දෙන්නේ කාශ්මීර කරනවා කියලා හිතමු. ඒක උදාහරණ මම ඉස්සෙල්ලා කිව්වාගේ හිතවත්ව ඉන්න දෙන්නේ අර හිතවතාගේ දෙයක් හොරගම් කරනවා. එහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම අපි හිතමු මේ ඊබල්ල මම අහගෙන තාම වැඩකට උගතේ සම්මුඛ සාකච්ඡාවක් කරනවා. එයා ඒ සාකච්ඡාවේදී කියනවා මම අවුරුදු 10ක් තනි වෙලා ඉවතුනා. ඊට පස්සේ නිවේදිකාව අහනවා අන්න හොඳ තරක් මම මෙතේ හිතේ හංගගෙන හිටපු දෙයක් එළියට පරගත්ත වෙලාවෙ ඉඳන් මම මේ ගැන අහනවා. එතකොට ඒගොල්ලෝ අහනවා අවුරුදු 10ක් තනියලා හිටියේ කිව්වේ මොකද? අවුරුදු 10ක් තනියලා හිටියා කියන්නේ මගේ හොඳම යාළුවත් එක්ක මගේ නෝනා යාළු වුණා. අනියම් සම්බන්ධතාවය ගොඩ. මම කල්පනා කළා මුළු සමාජයේම මං ගැන කතා කරන හැම වෙලාවකම මගේ නෝනා ගැන කතා කරනවා. සංගීත නරුණිය ඔය අය බැලුවම ඔයගොල්ලෝ කොහොමද ජීවිත තනි විවාහයක් පටන් ගන්නකොට මරණ තනි විවාහ පොතම ජීවිත බොහොමඩුයි. ඒක වාසය විතර කතා කරනවා. නාට්‍ය වල නෙවෙයි හැබැයි ජීවිතේ. ඒකේ නාට්‍ය වල පූර්වාදර්ශය. නාට්‍ය වල පූර්වාදර්ශය. ඒක ගානකුත් නැහැ. ඉතින් දැන් එතුමාගෙන් අහුවම එතුමා දැන් නැවත විවාහ ජීවිතයක් ගත කරලා. එතකොට පළවෙනි විවාහ වෙලා හිටපු අනියම් සම්බන්ධතාවය ඇති කරගත්ත බිරිඳ ගැන ඔබතුමාට තරහක් තියෙනවා. අනේ නෑ. මම බොහෝම දෙන්න හරකට කළා උපේක්ෂාවෙම තමයි මම මේකේ ආයිමුනේ. ඔයාට මම හොඳ නැතුව වෙන කෙනෙකුගෙන් ඔයාට පහසක් ලැබෙනවා නම් මට වඩා ජීවිතේ කියන පහස ලබන්න තියෙන කියලා හිතාගෙන ඉන්නවා නම් මට වඩා පහසක් වෙන කෙනෙක් ලැබෙනවා නම් ඔබේ සැප මගේ සතුටයි. ඒ කියන පවසමින් මගේ ආදරේ කීමට සමසිත. ඒක මොනවද මොනවද? එහෙමයි. ඔය වඩා දෙන්නේ. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. එහෙමයි. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඔබේ සැපත නම් ඔබ මට මගෙන් මේ සැපත ලැබෙන්නේ නැත්නම් ඔයා සැපසේ ඉන්නවා නම් දකින්න කියලා. ඔයා තව කෙනෙක් එක්ක සැපෙන් ඉන්නවා නම් මට තියෙන උපේක්ෂාව. ඒ පිළිබඳ ඊර්ෂ්‍යාවක් නෙමෙයි. ඒ කියන්නේ උපේක්ෂාව ගාවදී තණ්හාව පලා යනවද? වෛරය, ද්වේෂය පලා යනවා. ඇත්තටම මේ බැඳීම පලා යනවා, ගැටීම පලා යනවා. ඇලීම ගැටීම නැහැ. ඇලීම ගැටීම නැති තැනක මම එහෙම උපේක්ෂේ නෑ. ඇලීම ගැටීම නැති හිතක් හදා ගන්නවා කියන අපේ හඳුනන්නේ අධිකම හිතක් නේ. ධර්මබෝධ ලැබුක හිත. ඇත්තටම යථාර්ථය දැක්ක නිසානේ. දැන් උදාහරණයක් වශයෙන් ඕක බණපදයේ කියනකො කුට්ටසලෝක ධම්මේ. චිත්තඤ්ඤසන කම්පති. තවදීකින් කියොත් තරාදිපදී වගේ ඉන්න. තෝකේ නේව තුලා කෝටි ආදි උන්නති මොනති. යථා පුත්‍රජනා ලෝකේ යථා කෝපේ පසාදන. කෝපේ ගොත් නැහැ, පැහැදීමකුත් නැහැ. ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. මම මේ මැද ඉඳගෙන බලනවා ජීවිතේ. සමහර විට මෙහෙම වෙන්න බැරිද? දැන් මේ වගේ දේවල් පිළිබඳව ඔබවහන්සේ වගේ ප්‍රත්‍යක්ෂයෙන්ම හඳුනගෙන සමහර වෙලාවට ඒකේ විඳින්න පුළුවන් කටුක අමිහිරි ඒ භාවය උපරිම විඳලා හෙම්බත් වෙලා තැලිලා පොඩි වෙලා අර අපි කියන්නේ අඩිය අඟලට තරනවා කියන ඒ වගේ තැලීමකටපත් වුණාට පස්සේ ඉහා දෙයක් නැහැ කියලා අත්හැරලා දාපු අවස්ථාවක් වෙන්න බැරිද? පුළුවන්. ඒකත් එහෙම වෙන්න පුළුවන්. දැන් ජීවිතයේ අත්දැකීම් වලින් පිරිපුන් පුද්ගලෙක් හැමදාම ජීවිතේ පීඩා විඳිනවා. හැමදාම ස්වාමියාගේ පීඩාව විඳිනවා. එයා අන්තිමට දැන් එයා පීඩාවට ඔරොත්තු දෙන හිතක් හදාගෙන ඉන්නවා. ඉස්සර මුල් කාලේ පීඩා දෙනකොට බලාපොරොත්තු රහිතවනේ පීඩා විඳින්නේ. මෙයා මෙහෙම කරයි කියලා හිතුවේ නෑනේ. දැන් ඒක කෙරිලා පීඩා විඳලා අන්තිමට දැන් ඒකට කියන්නේ කම්මලේ බල්ලා වගේ කියලා. කම්මලේ බල්ලට හෙන ගැහුවත් මොකක් ප්‍රශ්නයක් නැහැ උපේක්ෂාවෙන් ඉඳි මොකද ඌට ඇහිදේ තාන් ගාලා කඩෝලයක් කරනවා. ඉතින් ඌට අරකට තව එක්තරා විදිහේ මේ හඬක් විතරයි.
අර කියන්නේ මේ මොකද්ද හන්දක් දෙපෙකට අග්ගලේකුත් ප්‍රශ්නයක් කියලා කතාව කියන්නේ උදාහරණ ගොඩක් තියෙනවා. ඒ වගේ ජීවිතයේ අත්දැකීම් වලට පස්සේ ඒ අත්දැකීම උපේක්ෂාවට මිනිහා ගෙනියනවා ඇති වගේ. මම දන්නේ එහෙම එක්තරා චරිතයක් තිබුණා අපි දන්න හිතවත් කෙනෙක්. ඉතින් ඒ කෙනාට ඒ වගේ ප්‍රශ්න තිබුණා. ප්‍රශ්නත් එක්ක නිරන්තරයෙන් පීඩා වින්දා අපේ සයන්හස. ඇතැම් වෙලාවට අපිට මේක සඳහන් කරනවා මගේ ඔළුව ගිනි ගන්නවා වගේ මම ප්‍රශ්න ගොඩක ඉන්නේ මේ ප්‍රශ්නේ හැමදේම මෙහෙමයි කියලා දවසින් දවස එහෙම කියා බැරිම තැන ද්වේෂය තදින් ඇති වෙන අවස්ථාවක් ආවා. ඒ වගේම කෝපය තදින් ඇති වෙන අවස්ථාවක් ආවා. ඒ සියලු දේවල් පහු කරලා අවසානයේදී එතුමා සඳහන් කරනවා දැන් මට ගාණක් නැහැ කියලා. මම හිතුවා ඇයි දැන් එතකොට එපා වෙලා මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මගේ හිත හැදිලා තියෙන්නේ මට දැන් ඒක ඔක්කොම දැනিলা ඉවරයි. දැන් මට ගාණක් නැහැ. හිතියත් එකයි නැතත් එකයි කියන මට්ටමට මම ළඟ හිතියත් එකයි නැතත් එකයි කියන මට්ටමට මගේ හිත හැදිලා තියෙන්නේ. මම හිතන්නේ ඉතින් සමහර විට කලකිරීම කියන එක අපි ඇති වෙනවා කියන අවස්ථාව බොහෝ වෙලාවට ප්‍රකාශ කරන සත්‍ය වශයෙන්ම එතකොට මේ දේ දැකලා විඳලා ඇතිමුණු පීඩාව මතින්ම කලකිරීමට පත් වෙලා කියලා මට හිතුණා. මේක ධර්මානුකූල පැත්ත කොහොමද අපේ ආමතුරුනේ වෙන්නේ? ඇත්තට පොදු තේමාවක් ගැන කතා කළොත් ඔය ප්‍රශ්න උත්තරේ කාලය විසින් මිනිසා උපේක්ෂා කරගෙන එහෙමයි. ඒක අපිට අනිත්‍යය අනපේක්ෂිත සිදුවන අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙමක් වෙයි කියලා. එහෙමක් වුණා. දැන් එකපාරට කතා කරන්න ගියෙත් නෑ අය එහෙම උනේ කියලා හෙවෙත් නෑ අය එහෙම කළේ කියලා හෙවෙත් නෑ ඔයාගේ මුතුකුමක් තිබ්බනේ කියලා ඒවකවත් නෑ. ඉවසා කරගෙන ඉන්නවා. එහෙමයි. දැන් මුල් වෙලාවේ ආවේගී හිටියට කාලය විසින් ආවේග සිඳී යනවා. එයාට හොඳ නම් මට මොකද ඉස්සර හිතෙන්නේ මට එහෙම කළා මම මෙන් පලි ගන්නවා කවුරුහරි කියලා හිතනවා. ගැටීම මුලේ එනවා. එහෙම ඉන්නේ නැහැ කිව්වොත් එහෙම ඒ රහතන් වහන්සේගේ හිත. එහෙමයි. උඹට හොඳ නම් මට මොකද කියලා හිතෙන්නේ හුඟක් කලකට පස්සේ. උඹ සන්තෝෂෙන් නම් ඉන්නේ මම මොකටද දුකෙන් ඉන්නේ. දැන් ඔයාලගේ ජීවිතේට එදිනදා ජීවිතේට හරිය වටිනවා මේක. හැබැයි මේ චේතනාව එන්න එක පැත්තකින් හරි උපදෙස් ලබන්න ඕනේ. එහෙමයි. නිකම් කාලේ විසඳයි කිව්වට බෑ. ඒ කාලේ ගන්න අපි අපට උපුණා කරන විසඳුම කාගෙන් හෝ ලැබෙනකම්. මේ අත්දැකීම ප්‍රත්‍යක්ෂ වෙනකම්. ඇත්තටම දැන් උදාහරණයක් වශයෙන් ගැටළු ප්‍රශ්න ගැන කතා කරනවා. දැන් මට මගේ උපේක්ෂාව හදාගන්න මට ප්‍රයෝජනවත් වෙන්නේ මම දන්න කියන ධර්මය. හැබැයි එකපාරට මම හිත උපේක්ෂාවට එන්නේ නැහැ. හිතලා ඊට පස්සේ මට ධර්මය මෙනෙහි කරන්න මම ගාව ධර්මයේ තියෙනවා. මම දන්න ධර්මයේ තියෙනවා. මම දන්න ධර්මය ඖෂධයක් කරගන්නවා මගේ අධ්‍යාත්මික රෝගී තත්ත්ව සුවපත් කරගෙන යනවා. දැන් අර අපි මුලින් කලින් කතා කරනකොට අපිට සාමාන්‍ය දැනුමේ අපි කිව්වේ කළ දේ ඵලඵල දේ කියලා. ඒක ඔබ වහන්සේ තව වැඩි වර්ධනය කළා කිව්වා කළ දේ ඵලඵල දේ උඹ කළ දේ උඹට ඵල දේ මං කළ දේ මට ඵල දේ. එතකොට ඒකේ තව පැතිකඩ කිහිපයකට ගිහිල්ලා ඔව් දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ පෙම්බතුන්ට හෝ අමුසෙමින් තමයි විශේෂ ආදේශ වෙන්නේ. Tamanගේ බිරිඳ වෙන කෙනෙකු ළඟට යනවා. Tamanගේ ස්වාමියා වෙන කෙනෙකු ළඟට යනවා. මෙහි තහඬ දාන්න පුළුවන්. රණ්ඩු කරන්න පුළුවන්. එහෙමයි. ලෝකනොබී ඉන්න පුළුවන්. කන්නබොන්න නොදී ඉන්න පුළුවන් ස්වාමීන් මෙහි ගිහිල්ලාම කාපන් කියලා. ඒක නෙවෙයි වීතිලේ. ඒක නෙවෙයි වීතිලේ. උඹට හොඳ නම් මට දරුවන්ටත් මෙහෙම ගින්දරක් දෙන්න. නැත්නම් මට මෙහෙම ගින්දරක් දෙන්න. මට හිත හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේක ඔබේ සැපේ ඒක නම් මම ළඟ ඒක නැත්නම් ඔබ ඒ සැපේ ලබා ගන්නතර මට කාර්යයක්. සමහර වෙලාවට එහෙම අඹුවක් කරායන ස්වාමීන් ඉන්නවා. ඒ අය විදිහට නෝනාවට කතා කරනවා. බිරිඳව මං අහනවා ළමයෝ දැන් එතකොට ඔයාටයි ළමයින්ටයි කන්න බොන්න දෙන්න බඩු අපි යන්නේ කිසි දෙයක අඩුවක් නැහැ. කිසි දෙයක අඩුවක් නැහැ. දැන් මං අහනවා එහෙනම් තොට මොකද්ද අඩුව? අපි හන්නේ කතා කරන්නේ මං කියන්නේ කාගෙන් රෙකෝඩින් එකක් දාගෙන නැත්නම් රේඩියෝ එකක් දාගෙන එහෙම නැත්නම් වෙන කායයක් හරි කතා කරන හිටහන් කතාව මොනවාද? කතාව අත්‍යවශ්‍ය දෙයක්ද? උඹට කන්න බොන්න ටික දෙනවා නම් ඒක කල්පනා කරන්න. ඔබට ගහන ඔබ දාවත් නෑ. ඒක ඉලට පුර කිව්වම මට ගහන්නේ. ඇඟිලි තුල කිව්වම මට ගහන්නේ. මම කිව්වා උදේ ඉඳලා රැ වෙනකන් අනාචාරකම් කරලා බීදෙවිලා බිරිඳ කතා කරා බිරිඳගේ කටට ගහන දත් හලන මිනිස්සු අතර උඹේ මිනිහා හොඳ නැද්ද එතකොට? උපේක්ෂාවට ගන්න කරුණ හීගින් දැන කියලා දෙන්න බෑ. නැත්තම් හිතන්න පුළුවන් යම් කෙනෙක් හිතන්න පුළුවන් මේ කොහොමසේ වැරද්දට අනුබල දෙනවද කියලා. ඔව්. නෑ මේ උපේක්ෂාවට හිත ගන්න මේ. උපේක්ෂාවට ගන්න. දැන් දුවේ ඒකට උඹ පිළිගන්නවද අනිත් මිනිස්සුත් එක්ක ගන්නකොට මගේ මිනිහා හොඳයි කියලා අපි හැමදෙන්නේ.
ඒ ඇතිනම් එහෙම තමයි. ඒ ඇතිනම් එහෙම තමයි නම් ඒ හොඳ ටික කියන්නේ හිතලා වෙන සම්බන්ධයක් තියෙන එක. හැබැයි වෙනතෙන් වල එහෙම නම් තියෙන්නේ දරුවන්ට කියන්න කන්න දෙන්නේ. මගේ මනුස්සයා මට කන්න දෙන්න තියෙන්නේ. මගේ දරුවන්ට අරුපාඩුවක් කරන්නේ නැහැ. මාත් කතා බහ කරන්නේ නැහැ. මට ආදරය කරන්නේ නැහැ. මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාගේ මෙන්න මේ කොටස හොඳයි. අපි හිතන්නේම නැහැ හොඳ කොටස. අපි හිතන්නේම නැහැ හොඳ කොටස. අර ඒ වැරද්දම තමයි මුළු ජීවිතේම දාන්නේ. ඉතින් උපේක්ෂාවට කවද දෙන්නේ හැමදාම මානසික පීඩාවක්. දැන් නර බින්දට ඒ අය කියන ස්වාමීනි දැන් මම වෙනදට වඩා වෙනද ඇල්ලතොරනාන්ට ඉතින් මං දැන් මට උණුවල කළ දෙන්න පුළුවන් නේ. වහන්සේ බලආල. තමයි උපේක්ෂාවට ආවනේ. ඒ කියන්නේ මොන දේ වෙනස් කරන්න උත්සාහ කළත් තමන්ගේ හිත වෙනස් කරගත්තේ නැත්නම් ඒක ප්‍රතිඵලයක් නැහැ. ඇත්තටම නැහැ. හැමදාම ගැටුම් තුන ජීවත් වෙන්නේ. මතයි අපිට කතා කරන්නට නම් තව බොහෝමයක් දේවල් තිබෙනවා ධර්මානුකූලව හිතක් වෙත ප්‍රවේශ වන මේ දොර තමයි අරලා දුන්නේ අද දවස් තුලදී අපි තවදුරටත් ඒ පිළිබඳව ඉදිරි වැඩසටහන් වල සාකච්ඡා කරමු. අපි හැමදෙරේ සමුගන්න කාල වේලාව උදා වෙලා අපි ඉක්මනින්ම පුණ්‍යානුමෝදනා වෙතට යමු වෙන්නට ඕන. ඉතින් කෙසේ වෙතත් මේ දෙපැත්තක ධර්මලාභය ලෝකයට තිළින කරන තැන ලාභය අපේක්ෂාවෙන් නොව ධර්මයේ උපේක්ෂාව තුළ හිත පිහිටවන අනිකාවක් නිසා තමයි අපට netfm ගුවන්විදුලිය මේ මහා පුදුම ශාසනික ප්‍රතිලාභය ලබා දෙන්නේ. මම හිතන්නේ ලෝකයේ දැන්න විභාෂාව තේරෙන ධර්මයට ලැබියාවෙන් නැති මිනිස්සුත් ලැබියාව ඇති කරගෙන ඉතල කියනවා කවුද මේ netfm ගුවන්විදුලිය නොඅසන්නේ කියලා හිතන්න බැරි තරමට. මොකද ඒක සමහරවිට අපි දේශනා කරනකොට හිතුවාට මම හැමදාම වට අහනවා කියන්නේ හම්බ වෙන ඕනම කෙනෙක්. ඒක මහා පුදුම දෙයක්. එතකොට එක එක අපේ සතිය දවස් 7ේම ආගමික වැඩසටහන් ධර්ම දේශනා විශේෂයෙන් තියෙනවා. සාකච්ඡා සහිත ධර්ම දේශනා තියෙනවා. සෙනසුරාදාර්ථයට ඊදාර්ථයට තොරේට උදේටත් මේ වැඩසටහන් තියෙනවා. සෙනසුරාදා උදේ 9ට ශාක්‍ය අවලෝකනේ අපේ නෙල්ලිගල හමුදුරේ මම මගේ හදපත්ලේ රත්තරන් බෝසත් හදවත් ඇති සභාපතිතුමන් ප්‍රධාන විධායක නිර්ධාරිතතුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට හැමදාම ධර්මකාමී අපේ හදවත් පුරුදු කරන වරුණ සිංහ ආදරණීය පුතේ ඔයාට සකල යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්නට මම පින් ප්‍රාර්ථනා කරන්නේ. ඇත්තෙන්ම සුදර්ශන ධර්මනිකේතනය යම් අභිවෘද්ධියක් ලැබලා තියෙනවා මුළු අයිතිය හිමිකම මෙහි ලැබෙයි යුත්තේ අපේ netfm ගුවන්විදුලි ආයතනයටමයි. ඒකට කිසිම විවාදයකින් තොරව මුළු බෞද්ධ සමාජයෙන් පිළිගන්නව සැකයක් නැහැ. දැන් වස්සානීරිත උදාපත් තුන අපි මේ ගෙවුණු පසළොස්වක පොහොය දවසේ තමයි මාස ගන්නකින් එකතු වුණේ. දින ටිකක් සීමිත පිරිසක් එකතු වුණේ. අපි ලොකු ආයාසයක මේ වෙලාවේ දැනී සිටිනවා. සියක් නමකට ආසන්නව වැඩි ඉන්න ස්වාමීන් වහන්සේලා මෙහිණිවන්සලා වැඩි ඉන්න නිසා උන්වහන්සේලාට මේ අවුරුද්දේ වැසිසලුවක් තබා ගන්නට අපට ශක්තියක් ලැබුණේ නැහැ. දැන් කටවි මහා පින්කම ළඟත් අපි සැලකී යුතු අසරණ භාවයක ඉන්නවා. මොකද හේතුව ලොකු වියදමක් තියෙන නිසා කැමැති කෙනෙකුට පුළුවනි අප සමග කතා කරලා ඒ කටවි මහා පින්කම වෙනුවෙන් වස් කාලයේ මේ කටවි පින්කමේ දායකත්වයෙන් වෙනුවෙන් සම්බන්ධ වෙන්නට තවත් ඉඩ අවකාශ සැලසෙනවා. දුරකථන අංක වලින් ඔබට පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්කම ලැබෙවි. කටවි පින්කමට දායකත්වයක් සපයනවා නම් මුදල් මේ වශයෙන් කෙසේද දායකත්වය සපයන්නේ? ඊළඟට ඒ මොහොත උදාවන්නට පෙර පුළුවන් තරමට වීර්යය වඩන්නේ අපේ සෑම නිර්මාණයක පියවරක්වත් අවසන් කරගන්නට. ඒ සඳහා පින්නති ඔබට මම ඊට පෙර මතක් කළා මොල්ඩින් වලදී කරන්න විතරක් සිමෙන්ති කොට 10කට අධික ප්‍රමාණයක් යනවා. කැමති කෙනෙකුට කැමති පිළිවෙලකින් කැමති ප්‍රමාණයකින් දායක වෙන්නට පුළුවන් මුදල් මේ වශයෙන් හෝ භාණ්ඩ වශයෙන් ඒ ගැන විමසවල ශක්තිය ධෛර්යය ලබා දුන්නොත් ඒක ලොකු පින්කමක් හැටියට මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සඳහා පින්නත් ඔබ අපට කරන ආධාර උපකාර අප්‍රමාණව මට ශක්තියක් සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කරන්නේ හතපත්ලෙන් අද දවසට නාවල පාරයන්ක 194 නිමිෂේ ඉසුරු අඹේපිටිය ආදරණීය පුතේ සජිනී අඹේපිටිය ආදරණීය දෝණී ඔයාලා දෙන්න තුරුළු කරගෙන ඉඳාදී අඹේපිටිය ආදරණීය අම්මා අද දවසේ 50000ක් සෑම නිර්මාණ කටයුතු වලින් මා වෙත පිළිගන්වලා 2020 සැප්තැම්බර් 1 වෙනි දිනට යෙදුණු චන්ද්‍රසේන අඹේපිටිය සෙනෙහවර ස්වාම්පුරුෂයාගේ සෙනෙහවර පියාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පින්කමෙන් පින් අනුමෝදන් කරන්නට ආරාධනා කළා. ආදරණීය ඉන්ද්‍රාණී පින්වත් අක්කේවා දරුකට වුණු අදිෂ්ඨාන කරන පරිද්දෙන් මුළු හදපත්ලෙන් මමද හද කිසකෙනෙක් තරින් රැස් කරගත් පින්කම් ඉක්මට අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ කුලවංශවලින් අභාවයට පත්වන සියලු ඥාතීන් පින් අනුමෝදන් කරමින් සිටිවත් හැමතින් දුක් ප්‍රවේශය ප්‍රාර්ථනා කරනවා. ඊළඟට හැම අවස්ථාවකම මගේ පිය පදවිලා මම ගෞරවයෙන් සලකන රැනිල් සිල්වා පින්වත් මෙදිනෝ
නිසයි අතර මේ පූජා භූමි ආලෝකය අභිවෘද්ධිය උදාපත් වීමේ මූලාරම්භය සිදු වුණේ යෝගීව ජයතිලක අක්කා ඇතුළු කුලවංශ ශිල්පී පින්නතුලක් මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරමින් දැනට ඇමරිකාවේ වාසය කරන මෙහි ඉඹුල්ගොඩ පහළ ඉඹුල්ගොඩ අමුණුගොඩ පාරයන් 6-7 නිවසේ අපේ ගණ්‍ය සිල්වා මහත්මයා ලංකාවට පැමිණ වාසය කරන්නේ. ඉන් ආදරණීය දූපතුන් ආදීන් එකතු වෙලා වාර්ෂිකව කඩින් මහා පින්කමේ පෙරහැරට අවශ්‍ය කරන සියලු සංග්‍රහයන් සම්පූර්ණ කරනවා. අදත් රුපියල් 50000ක බරපතල වාර්ෂිකව සිද්ධ වන දානමය පින්කම් වෙනුවෙන් පහුගිය කොරෝනා කාලේ අප වෙත පිළිගන්නට යෙදුණා. ඒ මා සිල්වා ආදරණීය ස්වාමි දීනීය අභාවයට පත්වලා 4 වසරක් කිරීම නිමිත්තෙන් වගේම ආදරණීය එකම දෝනියා දමෙන් සිල්වා දෝනි අභාවයට පත්වලා ඒ කරුණක් සිහිපත් කරගෙන පින්කම බොඳක් කරන්නට වගේම දිනේන්ද්‍ර සිල්වා පුතාට ආශිර්වාද කරන්නට මේ පින්කම හේතුභූත කරගන්නවා. දැන් සිල්වා මහත්මයා වයෝවෘද්ධ භාවය නිසා යම් රෝගී තත්ත්වයන් යුක්තවයි කටයුතු කරන්න ප්‍රතිකාර ලැබෙන ප්‍රතිකාර සියල්ල සඳහා මේ පින ආශිර්වාදයක් වෙමින් නිරෝගී සම්පන්නිය තහවුරු වේවා. තිරෝ පාරමී ගුණ බලය සමාප්ත කොට නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුණයපාන පිළිවෙල අංක 27 නිවසේ WP දයානී පින්වත් මහත්මයා පිරිස රුපියල් 25000ක බරපතලක් පිළිගන්වමින් සැප්තැම්බර් 3 ඉදිරියේ තිබුණු දයානී මහත්මියගේ ජන්මදිනයට ආශිර්වාද පිළිසක් මේගේ දෙමව්පියන් තුරු සියලු ඥාතීන් පින්නම් උදා කරන්නත් සුජීවත් සමට ආශිර්වාද කරන්නත් කටයුතු කළා. ඒ වගේම හොකන්දර උත්තර අංක 369 හය සීනියර් චිත්තා වික්‍රමසිංහ පින්වත් මහත්මයා රුපියල් 25000ක් ඡායාමාන නිර්මාණය වෙනුවෙන් කටකොට තිබෙනවා. ඒ උතුම් පූජාවත් ඉන්දියාවට වන කුසල් මේ නාට්‍යෝපතිගේ 3 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන්නත් කැනඩාවේ වෙසෙන ලසිත පුතුට හා සුජීවත්වමට ආශිර්වාද කරන්න. සරසවී අධ්‍යාපන කටයුතු සිදු කරන හරින් පුතුට හා ලක්කනා දෝනිට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අශාන් පින්වත් මහත්මයා සහ පත්මිනී පින්වත් මහත්මිය අංක 186 දෙක මීගම පාර මීගමේ රුපියල් 51000ක් දානමාන ආදී සියලු පින් කටයුතු සඳහා බැංකුවට තිබෙනවා. එහි විශේෂයෙන්ම පත්මිනී පින්වත් මහත්මිය කුලවංශානුගතම බෞද්ධ දියණියක් වුණාට මොකද අපේ අශාන් මහත්මයා කිතුණු බැතිමත් දායක මහත් එතුමා මේ පන්සලට අපට සහෝදරත්වයක් ඇති කරගනිමින් අප්‍රමාණ ගෞරවයෙන් සකී ස්වාමී දීනිය දරුණු ධර්මයේ පිහිටුවමින් සමාජ ධර්මයේ පිහිටුවමින් අප්‍රමාණ මෙහෙවරක් සිදු කරන දායක මහත්මියට සිහිපත් කරමින් එතුමාගේ පින්කම බොහෝ සේවය කරමින් ඒ උතුම් කුසල සම්පත්තියේ ශක්තිය ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂයෙන් අවිෂ්ක සඳරුවන් පුතුගේ 22 වෙනි ජන්මදිනය වෙනුවෙන් තමයි ඒ බරපතල පූජා කරන්නේ දානයේ වාර්ෂිකව සිදු කරන්නේ. ඒ ලෞකික ජීවිතයේදී ආයුවඩකෝ ධනවඩකෝ සිරිවඩකෝ බලවඩකෝ වන්නවඩකෝ හොතු සම්බදා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනුවක් උදාපත් වේවා. හැම දුකින් නිවේවා. අමා නිවනට යනතුරු සිව්පසෙන් නඩුවක් වේවා. පාරමිතා ගුණ වැඩේවා. නිවනින් නිවෙන්නට කුසල් පාරමිතා බල වේවා. සාදු සාදු සාදු. ඔබට සිහිපත් කරන්නම් මේ භූමියේ ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ දුරකථන අංක 07114 222 844 07114 222 844 ඒ වගේම 070 13 14 625 070 13 14 625 033 222 43 දුරකථන අංකයක් සඳහා කෘතව තිබෙනවා. අපි ඔබට ආරාධනා කරන අවශ්‍ය කාරණා වෙනුවෙන් මේ දුරකථන අංකයෙන් විස්තර දැනගන්නට මේ ආරාධනාවක් සිදු කරමින් අද මෙත් පාමුලේ සමුගන්න මොහොත නැවත අපේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. ඒ වගේම උන්වහන්සේට සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබේවා, ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම උන්වහන්සේ කරන සියලු කුසල් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් ධර්මාවබෝධය පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්නව රාත්‍රී 7ට සිඩ්නි තසපුවෙන් හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.